හොඳයි අයිබෝන් ළමයි අපි මේ වීඩියෝ එකෙන් එකතු වෙන්නේ අපහු යුනිට් 5 පස්වෙනි පාඩමේ පාඩමට අදාළ අවසාන කියන්නේ ප්‍රජනන පද්ධතියේ තවත් එක් වීඩියෝ එකක් සඳහා ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය අපි කතා කරා. ඒ පද්ධතිය යටතේ තියෙන ප්‍රජනන පද්ධතියේ හෝමෝන්මය පාලනය. මේක තියෙනවා ස්ත්‍රී ප්‍රජනන චක්‍රය කියලා එකක්. එතකොට අපි කතා කරා අර ශුක්‍රාණු ජනනය කියලා පුරුෂ ප්‍රජනන පද්ධතියට අදාළව ඒ වගේම ස්ත්‍රී ප්‍රජනන පද්ධතියට අදාළව ඒගොල්ලන්ගේ ඩිම්බ සෛල එකද වීමට අදාළ තියෙනවා ඒ ක්‍රියාවලීන් කීපයක් සහ ඒකේ හෝමෝන්මය පාලනය අපිට කියන්න පුළුවන් ප්‍රජනන චක්‍රය කියලා. ඉතින් මෙන්න මේ කියන චක්‍රය කොයි විදිහටද වෙන්නේ කියන එක තමයි අපි මේ වීඩියෝ එකෙන් අවබෝධ කරගන්නේ. ඒතොර ඒකෙදී ප්‍රධාන වශයෙන් චක්‍රය වෙලා ඊට පස්සේ ඒ අදාළ පද්ධතිය හැඩගැහෙන්නේ කොහොමද කියන එක එක් අවස්ථාවලට අදාළව මෙතනදී කතා කරනවා. ඒ වගේම ශුක්‍රාණු ඩිම්බ එකතු වෙලා යුක්තාණුවක් සෑදීම එතනින් පස්සේ ඒක විවිධ විකසන අවස්ථා පහු කරලා කලලයක් දක්වා යන ගමනේදී ඒ අවශ්‍ය වෙන පොඩි දේවල් ටිකක් අපි මෙතෙන්දී ඒ වගේම කතා කරනවා අර කරුණු ටිකට අමතරව කියන චක්‍රයට අමතරව හරි. හොඳයි. එහෙනම් මුලින්ම හොඳට මේක අවබෝධ කරගන්න ඕනේ මේ චක්‍රය. ස්ත්‍රී ප්‍රජනන චක්‍රය කියන එක ඊටාම මේකේ ක්‍රියාවල තියෙන තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න දේවල් ටික ඔයගොල්ලෝ හරියටම තේරුම් ගත්තොත් මේක අමාරු නෑ. නැත්නම් ගොඩක් වෙලාවට මේක ළමයින්ට කියවලා එහෙම තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. අර හොඳට මේක එකපාරට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට කියවන්න දෙයක් නැති වෙයි. බොහෝ විට හරියට තේරුම් ගත්තොත් එකපාරින්ම මේක අල්ලගන්න පුළුවන්. හරි. මූලිකව ස්ත්‍රී ප්‍රජනන චක්‍රය කියන එක මට පුළුවන් බෙදන්න කොටස් දෙකකට. හරිද? හරි. මේ චක්‍රය මට බෙදන්න පුළුවන් ස්ත්‍රී ප්‍රජනක චක්‍රය. කොටස් දෙකකට මට බෙදන්න පුළුවන්. ඒ තමයි ඩිම්බ කෝෂ චක්‍රය හා ගර්භාෂය නැත්නම් ගර්භාෂ චක්‍රය ලෙස. හරිද? මේකට මට කියන්න පුළුවන් වුණා ආර්තව චක්‍රය කියලා. ආර්තව චක්‍රය කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මට තවදුරටත් මේක බෙදන්න පුළුවන් ඩිම්බකෝෂ චක්‍රය මූලිකව කොටස් දෙකකට සිව්නිකා අවධිය සහ ලුටීය අවධිය. සිව්නිකා අවධිය ලුටීය අවධිය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ආර්තව චක්‍රය එහෙම නැත්නම් ගර්භාෂයක චක්‍රය මට පුළුවන් කොටස් තුනකට බෙදන්න. ප්‍රගුණන කලාව ඊට පස්සේ ශ්‍රාවීය අවධිය කියලා නම් දාන්න පුළුවන්. ආර්තව කලාව. හරි. මේ තමයි දර වශයෙන් නම් වශයෙන් ගත්තොත් හරි අපිට තව මේක අධ්‍යයනය කරන්න කොට දේවල් තියෙනවා. හෝමෝන වල බලපෑම් කොහොමද ඇති වෙන්නේ? ඒකේ මොන වගේ ප්‍රතිඵලයක්ද නිර්මාණය වෙන්නේ කියන එක. මූලිකව වර්ගීකරණය මට දාන්න පුළුවන් මේ චක්‍රය සලකපුවාම ඒ චක්‍රය මූලිකව බෙදෙනවා ඩිම්බකෝෂ චක්‍රය හා ගර්භාෂයක චක්‍රය කියලා. ඩිම්බකෝෂ චක්‍රය කියන්නේ ඉතින් ඒකේ අදහසින් වගේම ඩිම්බකෝෂ ආශ්‍රිතව සිදුවන ක්‍රියාවලිය. ඒ ආශ්‍රිතව තමයි ඩිම්බකෝෂ චක්‍රය ඇදලා තියෙන්නේ. ඒ සමගාමීවම සිද්ධ වෙන තවත් එකක් තමයි ගර්භාෂය ආශ්‍රිතව. ඒ කියන්නේ ඩිම්බකෝෂයේ සිදුවනා වූ ක්‍රියාවලිය දායක කරගෙන ගර්භාෂය තුලත් ඒකා සමගාමීව යම් ක්‍රියාවලි මාලාවක් ඇති වෙනවා. ඒක වෙන විදිහෙන් කිව්වොත් තමයි දැන් ඩිම්බකෝෂය තුළ ඩිම්බයක් මුදා හැරීම ඒ දේවල් සිද්ධ කරන්නේ. ඒතර ඩිම්බයක් මුදා හරිනවා කියන්නේ ඊළඟ ක්‍රියාවලිය වෙන්නේ ඒක සංසේචනය වෙලා දරුවෙක් උපදින එක. ඉතින් දරුවෙක් ඉපදුනාම ඒකට ගර්භාෂය රෙඩි වෙන්න ඕනේ නේ. දරුවා දෙන්නේ දරුවට පෝෂණය සපයන්නේ දරුවව රඳවා ගන්න ඒ ඔක්කොම කරන්නේ ගර්භාෂය තුළනේ. එහෙනම් ගර්භාෂයකට සූදානම් වෙන්න ඕනේ. එයාට ඒ අවශ්‍ය තත්ත්ව හදාගෙන ඒ ක්‍රියාවල් ටික කරගන්න තමයි මෙතන මේ විදිහට චක්‍රයක් තියෙන්නේ. ඒතර ඩිම්බකෝෂ චක්‍රය හා ගර්භාෂ චක්‍රය කියලා කොටස් දෙකක් තියෙනවා. ඒවෙන් මේ විදිහට කොටස් තියෙනවා. හරි මූලිකව ඒ ටික දැනගන්න ඕනේ. එතකොට හරි ඒ පැහැදිලි අවබෝධයෙන් අපි මේ එක එක කොටසකට ඊට පස්සේ ගිහිල්ලා කතා කරනවා මේක කොහොමද වෙන්නේ කියලා. හරි කොටස් වලට බෙදාගෙන
එතන ඊට පස්සේ යෝනික අවධිය මේකයි එහෙම කිය වෙන් වෙන්ව මේක ඉගෙන ගන්න හරියන්නේ නැහැ. මේ ක්‍රියාවලිය දාමයම විදිහකට එක විදිහකට එක විදක ඉගෙනගෙන ඊට පස්සේ අපිට මේක පැහැදිලි කරගන්න පුළුවන් මේකෙන් මේකට සම්බන්ධතාවය කොහොමද මේවා වෙන් කරගන්න කොහොමද කියන්නේ. හරි. එහෙනම් අපි බලමු මුලින්ම කොහොමද මේ තත්ත්වය ඇති වෙන්නේ කියලා. දැන් මම මෙතන තියෙනවා ලිම්ෆෝසයිට් චක්‍රය එකතු කරනවා. අනිත් එක අපි පස්සේ ඒකට එමු. හොඳයි. දැන් ඔයගලන්ට මතක ඇති ස්ත්‍රී ප්‍රජනන පද්ධතියට අදාළව අපි කතා කරා ඩිම්බ කෝෂ තුල කාන්තාවකගේ හරිද කුඩා කාලයේදීම එයාගේ ඩිම්බ සෛල හැදෙනවා. මෙන්න මේ වගේ ව්‍යුහවල මෙතන අණ්ඩ සෛලයක් තියෙනවා නම් මේ වගේ හරිද කුඩා මේවට කියමු මොනවා කියලාද සියුනිකා. අපි කියව එක ඩිම්බ කෝෂයක හරි එක ඩිම්බ කෝෂයක මේ වගේ සියුනිකා කොච්චරක් තියෙනවද මිලියන ගණනක් තියෙනවා කියලා නේද? එක ඩිම්බ කෝෂයකයි මෙතන මේ වගේ සියුනිකා මිලියන ගණනාවක් තියෙනවා. එතකොට ඒවා ගැහණු දරුවෙක් කුඩා ගැහණු දරුවෙකුගේ ඒ සියුනිකා තිබුණාට ඒව පරිණත වෙලා නැහැ. පරිණත වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. හරි පරිණත වෙන්න පටන් ගන්නෙ වැඩි වියටපත් උනායින් පස්සේ. ඒක පරිණත වීම තමයි අපි නම් කරන්නේ වැඩි වියටපත් වෙනවා කියලා කියන්නේ. එතකොට හරිද? එහෙමපත් වෙන්නේ නැහැ. එතකොට මේ සියුනිකා තියෙනවා. ඒක සියුනිකා තියෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවා. ප්‍රාක් කලාව එකේ තමයි නැවතිලා එයා බලන් ඉන්නේ. හරි සියුනිකා සෛල. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ඒ වැඩි වියටපත් වෙනකොට හරි යම් ශරීරය තුළ සිද්ධ වෙන වෙනස්කම් ඒ බලපෑම් නිසා ඒ නිසි වයසේදී මොකක් වෙනවද? මෙන්න මේ වෙනද මොලේ තියෙන හයිපොතැලමස් ඊට පස්සේ පිටියුටරිය මේකෙන් එන්න තියෙන පිටියුටරිය මේකේ පූර්ව පිටියුටරිය නේද? ඒ හයිපොතැලමස් සහ පිටියුටරිය කියන මේ ව්‍යුහ වලින් හයිපොතැලමස් ස්‍රාවය කරනවා GnRH ගොනඩෝට්‍රොෆින් හෝමෝන් කියලා අපි කතා කරා. GnRH හදනවා එයා ක්‍රියා කරනවා පූර්ව පිටියුටරිය මත. ඒ ක්‍රියා කරලා එයා නිෂ්පාදනය කරනවා මොනවද? FSHRLH කියන මෙන්න මේ හෝමෝන දෙක එයා නිෂ්පාදනය කරනවා. හරි. මොකද කරන්නේ මේ තියෙන්නේ මස්තිෂ්කය. මස්තිෂ්කය වල පේනවද දන්නේ නැහැ. ඒක නේද? කොහොමද තියෙනවා මස්තිෂ්කය මේ තියෙන්නේ. මස්තිෂ්කය තියෙනවා. මේ මස්තිෂ්කයේ හයිපොතැලමස්ෙන් GnRH ස්‍රාවය කරනවා. ඒ කියන්නේ ගොනඩෝට්‍රොෆින්. එයා ක්‍රියා කරනවා පූර්ව පිටියුටරිය මත. ඒ ක්‍රියා කරලා එයා FSHRLH කියන හෝමෝන මේ ප්‍රජනක හෝමෝන කියලා අපි හඳුන්වනවා. ප්‍රජනන පද්ධතියට අදාළයි. ඒ හෝමෝන විකාශ කරනවා. හරි. අන්න ඒ දේ වෙන්නේ කාන්තාවක් වැඩි වියටපත් වුණායින් පස්සේ. කුඩා ගැහණු දරුවන්ගේ මෙහෙම නැහැ. එතකොට මේ FSHRLH හැදෙන්න පටන් ගත්තයින් පස්සේ මේ FSHRLH හේතුවෙන් අර විදියට ඩිම්බ කෝෂ තුල තියෙන මිලියන ගණනක් වූ සියුනිකා ප්‍රාථමික සියුනිකා එකිනෙකින් හරි එක බැගින් එක හරි එකක් පසුපස එකක් ලෙස පරිණත වීම ආරම්භ කරනවා. හරි යනවා සියුනිකා එකින් එක තමයි මේ පරිණත වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. දැන් ශුක්‍රාණු ගණන මිලියන ගණන් එකපාර මිලියන ගණන් ඉපදුණා. හරි. එහෙම ක්‍රියාවලියක් නෙමෙයි මේ කාන්තා ප්‍රජනන පද්ධතිය සිද්ධ වෙන්නේ ඩිම්බ වරකට එක බැගින් තමයි ඉපදුණා. ඔන්න එතකොට මේ විදිහට තියෙන අපරිණතව තියෙන සියුනිකාවක් ඒ කියන්නේ ප්‍රාක් කලාව එකේ තියෙන අණ්ඩසෛලය දැන් මොකද වෙන්නේ මෙයා FSH උත්තේජනය වෙලා ඔන්න මෙයා දැන් පරිණත වෙන්න පටන් ගන්නවා ටික ටික. මෙයා පරිණත වෙනවා කියන්නේ හරිද මෙයා මෙහෙම තත්ත්වයකටපත් වෙනවා මේ ඊට පස්සේ ටිකක් අර සෛල ගන්න මෙයා වටා තියෙන ආධාරක සෛල ගන්න ඒ වගේම අණ්ඩ සෛලය වර්ධනයක් වෙනුම් කරනවා ඒ වගේම අභ්‍යන්තරයෙන් කුහර තරලයේ කුහරයක් මෙතන නිර්මාණය වෙනවා. ඊට තමට අවධිය දාන්න පුළුවන් මෙහෙම තව ටිකක් වැඩි වෙනවා. එතකොට අණ්ඩ සෛලය මෙහෙම දකින්න පුළුවන්. මේකේ කුහරයක් තියෙනවා. ඊට පස්සේ ආධාරක සෛලය ඊටමතරවම තියෙනවා. හරිද? මේ තමයි අණ්ඩ සෛලය.
ඒතර ඔයගොල්ලෝ මතක ඇති අණ්ඩසෛලයේ ඒ විදිහට පරිණත වුණායින් පස්සේ අපි කියනවා එකට ද්විතීක අණ්ඩසෛලය හැදෙනවා. හැබැයි එයා දැන් ප්‍රාථමික අණ්ඩසෛලය හැදෙනවා. ප්‍රාථමික අණ්ඩසෛලය තමයි තියෙන්නේ. ඒතර ප්‍රාථමික අණ්ඩසෛලය ඊට පස්සේ ඌනණය වෙලා ඌනණය එක කියන අවස්ථාව. ප්‍රාථමික අණ්ඩසෛලය දැන් එයා තමන්ගේ ක්‍රියාවලිය මේ විදිහට තියෙනවා. ඌනණය මේ යෝග ප්‍රාක් කලාව එකේ. මෙයා ඉන්නේ ප්‍රාක් කලාව 1. ප්‍රාක් කලාව 1 තියෙන මේ අණ්ඩසෛලය FSH හා LH වල උත්තේජනය ලැබුණාන් පස්සේ එයා තමන්ගේ ඌනනේ පළවෙනි අදියර සම්පූර්ණ කරනවා. හරි ඌනනේ පළවෙනි අදියරේ ඌනනේ 1 කියන පියවර සම්පූර්ණ කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඌනනේ 1 කියන සම්පූර්ණ වුණාම ඔයගොල්ලෝ දැක්ක අර ද්‍රවීය දේහයක් පළමු ද්‍රවීය දේහයක් එක්කලා හරි අණ්ඩසෛලය නිපද වුණා. ඒකෙන් අපිට කියන්න පුළුවන් එක්තරා විදිහකින් ද්විතීක අණ්ඩසෛලය නිපද වෙනවා කියලා. ඒතර ද්විතීක අණ්ඩසෛලය ගත්තාම එයා මේ එක ද්‍රවීය දේහයක් නිපදවපු ද්විතීක අණ්ඩසෛලය නිපද වෙනවා. ඒතර ද්විතීක අණ්ඩසෛලය ඊට පස්සේ ආපහු නවතිලා ඉන්නේ. එයා සම්පූර්ණ කරන්නේ නැහැ ඌනනේ 2 යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ආයෙ මම කියනවා ඒක මුලින්දලා මේ ඉන්නේ අපරිණත සියුනිකාවක් කියලා හිතුවොත් මෙතන. ඒ අපරිණත සියුනිකාවේ තියෙන අණ්ඩසෛලය තියෙන්නේ ප්‍රාක් කලාව 1. කවදා හරි දවසක FSH හා LH හරි අභ්‍යන්තරව වැඩිවිට පත්වන පස්සේ FSH හා LH නිපදෙන්න පටන් ගත්ත එක හේතු කොටගෙන සියුනිකාවක් පරිණත වෙන්න පටන් ගන්නවා. එහෙම පරිණත වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ ඒකේ තියෙන අණ්ඩසෛලය මොනවා බාටපත් කරනවද? ඌනනේ පළවෙනි විභාජනය අවසන් කරලා එයා පළමු ද්‍රවීය දේහය සහ ද්විතීක අණ්ඩසෛලය නිපදවනවා. ඒ නිපදවන ද්විතීක අණ්ඩසෛලය ටික දුරක් ඌනනේ 2 තාම දැන් ඌනනේ සම්පූර්ණයෙන් සිද්ධ වෙලා ඉවර වෙනවා. ඌනනේ 1 2 ක්‍රියාවලිය දෙකම ඉවර වෙන්න එපා. එහෙම දෙකම ඉවර කරන්නේ නැහැ. එයා ඌනනේ 2 ක්‍රියාවලිය ටිකක් දුර කරන් ඇවිල්ලා එයා නැවතිලා ඉන්නවා. කොතෙන්ද නැවතිලා ඉන්නේ? යෝග කලාව 2. යෝග කලාව 1. දෙකේ ඉන්න දැන් යෝග කලාව 2 කියන අවස්ථාවේදී එයා නැවතිලා ඉන්නවා. හරි. එතකොට මෙයා කවදා හරි දවසක ඌනනේ 2 කියන ක්‍රියාවලිය සම්පූර්ණ කරනවා කියලා කිව්වේ කවුරු එක්ක සංසේචනයෙන්ද? ශුක්‍ර අණුවක එක්ක සංසේචනය. එතකම් මෙයා මෙහෙම. හරි. ඒ නිසා අපිට වැදගත් නැහැ. දැන් මේ තත්ත්වය තමයි කාන්තාවගේ ඩිම්බ කෝෂ චක්‍රය තුල අපිට වැදගත් වෙන ක්‍රියාවලිය. ඒ නිසා අපි මතක තියාගන්නවා ද්විතීක අණ්ඩසෛලය බවට පත් වෙනවා FSH හා LH වල ක්‍රියාකාරීත්වයෙන්. එයා ඉන්නවා යෝග කලාව 2 නේ. ඒ ටික දැනගන්න තමයි. හොඳයි. දැන් ටික ටික මේ විදිහට එනකොට අපිට කියන්න පුළුවන් මේකට පරිණත සියුනිකාවක් කියලා. මොන සියුනිකාවද? පරිණත සියුනිකාවක් කියලා. එයා දැන් පරිණතයි. එන්න පරිණත වෙනවා. හරි. ඒක පරිණත සියුනිකාවක් බවට මෙයා පත් වෙනකොට මෙයා නිකම්ම ඉන්නේ නැහැ. මෙයා හෝමෝන ස්‍රාවය කරන්න පටන් ගන්නවා. හරිද? ප්‍රධාන වශයෙන්ම මෙයා හෝමෝන ස්‍රාවය කරද්දී මෙයා උදාහරණ හෝමෝනයක් තමයි ඊස්ට්‍රඩියෝල් කියන හෝමෝනය. හරි. ඊස්ට්‍රඩියෝල් නිපදවන්න පටන් ගන්නවා. කවුද නිපදවන්නේ? සියුනිකා සෛල. මෙයාගේ තියෙනවානේ ආධාරක සියුනිකා සෛල කියලා දෙයක්. සියුනිකා වෙන්න තියෙන සියුනිකා සෛල වල. අණ්ඩසෛලයේ ඇතුළත තරලයේ පිරි කුටීරේ ඊට පස්සේ මේ තියෙන ආධාරක සෛල. ඒතර ඔය කියන ආධාරක සෛල වලට තමයි අපි කියන්නේ සියුනිකා සෛල කියලා. මේ සියුනිකා සෛල වලින් නිපදවන ඊස්ට්‍රඩියෝල් මේක ස්ටෙරොයිඩ්මය ආකාරයේ හෝමෝනයක්. ස්ටෙරොයිඩ්මය හෝමෝන තියෙනවා කියලා අපි කතා කරන්නේ ලිපිඩ වල කතා කරන්නේ. එහෙනම් මේක ස්ටෙරොයිඩ්මය හෝමෝනයක්. හෝමෝන තියෙනවා ඉන්සියුලින් එහෙම කියන ප්‍රෝටීන මේවල මේක ස්ටෙරොයිඩ්මය හෝමෝනයක්. ඔයගොල්ලෝ අහලා ඇති ඊස්ට්‍රජන් කියලා. ඒ ඊස්ට්‍රජන් වලට අයිති ගෲප් එකක් තමයි ඊස්ට්‍රඩියෝල් කියන්නේ. හරි. ඊස්ට්‍රඩියෝල් ඊට පස්සේ ඊස්ට්‍රියෝල් කියලා එහෙම කාණ්ඩ දෙකක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන හෝමෝනයක් තමයි මේක. ඒකයි අපි ඒකෙත් විශේෂයෙන් නම් කරන්නේ. ඔන්න දැන් පරිණත සියුනිකාව මොනව කරන්න පටන් ගන්නවද? ටික ටික ඊස්ට්‍රඩියෝ එයා පරිණත වෙන්න පටන් ගත්තන් පස්සේ මේ හෝමෝනේ ස්‍රාවය කරන්න පටන් ගන්නවා. ඒ හෝමෝනේ තියෙනවා එක්තරා සුවිශේෂී සිදුවීමක්. ඒ තමයි මම මේක අයින් කරනවා.
ඊස්ට්‍රඩියෝල් කුඩා ප්‍රමාණයක් එනකොට හරි ටිකයි නම් තියෙන්නේ. දේහය තුළ ඊස්ට්‍රඩියෝල් ටිකයි කියන්නකො තියෙන්නේ. දේහය තුළ ඊස්ට්‍රඩියෝල් මට්ටම අඩුයි නම් එතනින් හරි ඊස්ට්‍රඩියෝල් මෙහෙම යනවා. මූලිකවම හරි පළමුව මොකක්ද තියෙන්නේ? අඩු මට්ටමක්. ඉතින් ඕනෙම දෙයක් එහෙම එකපාර නේද? එහෙම හම්බෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ මොනවාරි ව්‍යාපාරයක් කරලා හරි එහෙම ආදායමක් ගන්න හදනකොට එකපාර මේ එහෙම ඒකේ තමයි දැන් අපි වෙන එකක් වුණා අපි දෙක ටියුෂන් පන්තියක් පටන් ගත්ත කියනවා කලුත් නගරේ. ඒතර එහෙම නගරයක පටන් ගත්තාම වුණත් එකපාරට ළමයි 5000ක් විතර නේද 1000ක් නේ 500ක්වත් අඩුම ගන්න එහෙම එනවාද? එහෙම එන්නේ නැහැ. ටිකින් ටිකනේ ළමයි 10 15 දෙනා ඇවිල්ලා මේ ටීචර් නම් හොඳයි එහෙම උගන්වනවා නේද? ප්‍රශ්න කරනවා හොඳයි එහෙම කියලා කටින් කට මේ ගිහිල්ලා එහෙම තමයි අවුරුදු සමහරට 4ක් 5ක් යනකොට වෙන්න පුළුවන් ළමයි 200 300 මට්ටමක ක්ලාස් එකක් හැදෙනවා. ඒ වගේ ඊස්ට්‍රඩියෝල් වුණත් එකපාර නිකන් අර මේ කරමැරියා වගේ එන්නේ නැහැ. ටිකින් ටික තමයි මේ සෛල වගේ මේක පරිණත වෙන්න ඊස්ට්‍රඩියෝල් වැඩි කරගෙන යන්නේ. හරි ඒක මේ වගේ හරි. ඊස්ට්‍රඩියෝල් මට්ටම මට වැඩි වෙන හැටි දැන් මේ හරිය ඉඳලා මෙහෙම මට නම් කරන්න පුළුවන්. ඔය විදිහට වැඩි වෙනවා. එකපාර මෙහෙම පීක් එකක් එන්නේ ලොකු පීක් එකක් හරි මෙහෙම වැඩි වෙනවා. මෙහෙම මේ වැඩි වෙන ඊස්ට්‍රඩියෝල් මට්ටම මගින් හරිද පළමුව තියෙන අඩු මට්ටම මගින් මෙන්න මෙහෙම බලපෑමක් ඇති කරනවා කවුරු මතද මම මෙතන ආපහු මොලේ අදිනවා මේ තියෙන මොලේ තියෙන හයිපොතැලමස් මේ තියෙන අපර පූර්ව පිටියුටරි කියලා ගත්තොත් මෙන්න මෙයා මත පින නෙගටිව් බලපෑමක් කවුරු මතද ඇති කරන්නේ sorry මෙයාමත් නෙවෙයි පූර්ව පිටියුටරි මත ඊතරේ වෙනස් කරන්න පොඩ්ඩක් හරිද මෙයා මත දින බලපෑමක් ඇති කරනවා පූර්ව පිටියුටරි මත මම පැහැදිලිද මම කියුවේ ඒක මෙතන ඉඳලා ආපහු එමු පොඩ්ඩක් බලන්න මෙන්න තියෙනවා පරිණත එක ඊට පස්සේ FSH try වෙන ගත්තාම එයා ටික ටික පරිණත වෙන්න ගන්නවා ඒ කියන්නේ වැඩි විදිහටපත් වෙනකොට පරිණත සියුනිකාවේ තියෙන සෛල මගින් ඊස්ට්‍රඩියෝල් හදනවා ඊස්ට්‍රඩියෝල් වල එකපාර වැඩි වෙන්නේ නැහැ ඒක ටික ටික වැඩි වෙන්නේ යනවා මේ පළමුව තියෙන අඩු මට්ටමක්නේ ඒතකොට පළමුව තියෙන අඩු මට්ටම මගින් පින්න බලපෑමක් ඇති කරනවා කවුරු මතද පූර්ව පිටියුටරි මත මොනවා නිකුත් කිරීම අඩු කරන්නද FSH හා LH දැන් ඒක නිකන් ගැලපෙන්නේ නැහැ වගේ ඇති සමහර වෙලාවට නේ FSH LH එපා ඉතින් මේක නැතුව පුළුවන් නෑ කියලා නෑ එහෙම නෙමෙයි මෙතන ඒ ක්‍රියාවලිය තේරුම් ගන්න ඕගොල්ලෝ ඒ කියන්නේ ඊස්ට්‍රඩියෝල් හරිද ඊස්ට්‍රඩියෝල් අඩු මට්ටම හරි ඒ කියන්නේ එයා යම් තරමකට හැදෙනකම් දේහය අනුවර්තන වෙලා තියෙනවා අර FSH හා LH මට්ටම එකපාර වැඩි නොවෙන්න හරි ඒකට සාධක තියෙනවා එකක් හරි අපි දැන් ඉස්සරහට කතා කරන ගර්භාෂයක චක්‍රය ඕගොල්ලන්ට කතා කරපුවම තේරෙයි ඒකේ යම්කිසි සාධක සම්පූර්ණ වෙනකම් ඒ වගේ දේවල් කීපයක් තියෙනවා මෙහෙම වෙන්න මේ හේතුවට එකපාර ඒ නිසා මේ FSH හා LH මේ නිපදවීම වැඩි කරන්නේ නැහැ ඒක පාලනය කරගන්නවා ඊස්ට්‍රඩියෝල් වල අඩු මට්ටමක් මගින් ඍණ බලපෑමක් ඍණ ප්‍රතිපෝෂී විදියට ක්‍රියා කරනවා කවුරු මතද පූර්ව පිටියුටරි මත ඒ ක්‍රියා කරලා ඒ හෝමෝන් FSH හා LH නිපදවන්න එතනින් ඒ හෝමෝන් නිපදවීම යා අඩු කරනවා ඉතින් අර මත ඍණ බලපෑමක් ඇති කරොම ඒවා ස්‍රාවය වෙන්නේ නැහැ ඒ නිසා දැන් මොකද වෙන්නේ ටික ටික දැන් මෙයා තවදුරටත් පරිණත සියුනිකාවක් බවට පත් වෙනකොට එතකොට හොඳින් ඊස්ට්‍රඩියෝල් නිපදවනවා හරි යහමින් ඊස්ට්‍රඩියෝල් නිපදවනවා එතකොට මීළඟටනේ මීළඟට මොනවා වෙනවද වැඩි මට්ටමක් එනවා හරිද එතකොට ඊස්ට්‍රඩියෝල් වල වැඩි මට්ටම මොකද කරන්නේ එයා ක්‍රියා කරනවා මෙන්න මෙයාම GnRH මත එයා මත ක්‍රියා කරන්නේ ධන බලපෑමක් විදියට ඔන්න දැන් හෝමෝන දෙක වැඩි වෙච්ච ඊස්ට්‍රඩියෝල් මට්ටම GnRH මත ධන බලපෑමක් ඇති කරනවා ධන ප්‍රතිපෝෂී විදියට එයා මත ක්‍රියා කරනවා ඒක හේතුවක් වෙනවා හයිපොතැලමස් මගින් අධික ලෙස GnRH ස්‍රාවය වීම මෙයා හෝගාලනේ නිකන් මේ පොඩ්ඩක් නෙමෙයි හෝගාල මෙයා මොනව කරනවද
GnRH හදනවා. ඒ GnRH පූර්ව පිටුවට මත ක්‍රියා කරලා FSH LH මට්ටම ඉහළ නංවන්න කටයුතු කරනවා. එතෙන්දී අපි කියනවා ඒ අවස්ථාවේදී එම වුණාම දැන් මේ විදිහට පරිණත සියුනිකාමකින් වැඩි වෙච්ච ඊස්ට්‍රඩියෝල් මට්ටම වගේ අර විදිහේ ධන බලපෑමක් ඇති කරපුවාම එතනින් GnRH ශ්‍රාවය කරලා පූර්ව පිටුවට මගින් FSH ට වඩා LH මට්ටම ගොඩක් වැඩි කරනවා කියලා. හරි. ඒ කියන්නේ මෙහෙමයි ඔන්න ඔය ක්‍රියාවලිය මෙහෙමයි. දැන් ඔන්න මම ප්‍රස්තාරයක් යන්දුවා මේ හරි වගේ මේ මම අඳින්නේ FSH මට්ටම කියනකොට ඒතකොට ඒක එකපාරට දැන් මේ හරි තමයි පරිණත සියුනිකාව. හරි. තවදුරටත් මේ හරියට යනකොට හොඳටම පරිණත වෙනවා. මම මේ මාතෘකාව මකන්නම්. මාතෘකාව කියන්න අමාරු වෙලේ කරන්න. හරි. හරිද? මාතෘකාවෙන් බලන්න පාඩම් කරන්න දෙන්නේ මාතෘකාවනේ. එතකොට මෙන්න මෙහෙම වෙනවා. හිතන්නකෝ FSH මේ මට්ටම. හරි. මම මේ අඳින්නේ FSH මට්ටම කියලා. මේක මෙහෙම අඩු වෙලා යනවා ඊට පස්සේ මේ තියෙන LH මට්ටම නම් LH මට්ටම මෙහෙම ඇවිල්ලා මේක ගොඩක් ලොකු පීක් එකක් ගන්නවා. විදුත්තලාක කන්දවගේ ලොකු උස පීක් එකක් තියෙනවා කාටද LH. මෙන්න මේ වගේ තත්යකට එනවා. මේ කොයි තත්ත්වෙද දැන් හොඳ පරිණත සියුනිකාවක් තියෙන අවස්ථාවේදී. හරි. හොඳ පරිණත සියුනිකාව. දැන් මෙයා කවුරුහරි මේ හරියට දෙවිලා හැදෙන්නේ නේද? ඒක තමයි වැඩිම පීක් එක වෙන්නේ. ඒ අනුව මේ සියුනිකාවෙන් FSH LH එක කරනවා කියන එක මේ කිව්වේ නෑ එහෙම එකක් නෙමෙයි කිව්වේ LH මේ ගැටින් අඳපු එක තමයි FSH. හරිද? මේ මෙතන ඉරක් නැන්නේ මොකද්ද මේක? හැමතැනම ඉරි තියෙනවා. ඒවා දැනගන්න ඕනේ ඉරි මොනවද කියලා. නිකන් ඔය ඉරි ඉඳලා හරියන්නේ. මේක ඊස්ට්‍රඩියෝල්. මේ තියෙන ඊස්ට්‍රඩියෝල් වැඩි වෙන ඊස්ට්‍රඩියෝල් මට්ටම. මේ ඉරට මම ලියනවා ඊස්ට්‍රඩියෝල්. හරි. මෙයා මෙහෙම වැඩ කරනවා. මේ පැත්තෙන් සියුනිකාවෙන් LH FSH නිපදවනවා නෙමෙයි. සියුනිකාවෙන් නිපදවන ඊස්ට්‍රඩියෝල්. ඊස්ට්‍රඩියෝල් හේතුවක් වෙනවා වැඩි මට්ටම ක්‍රියා කරනවා හයිපොතැලමස්සේ හයිපොතැලමස් මත එයා GnRH හදනවා. GnRH ක්‍රියා කරන FSH මත FSH මත GnRH ක්‍රියා කරන පූර්ව පිටුවට මත පූර්ව පිටුවෙන් FSH LH වැඩි කරනවා. ඒ LH FSH තමයි මේ ප්‍රස්තාරය දැක්කේ. අන්න එතන LH මට්ටම මේ විදිහට ගොඩාක් ඉහළ ගියාම ඒ අවස්ථාවේදී එයා ආපහු සියුනිකාව මත ක්‍රියා කරලා සියුනිකාවේ පරිණත වීම සම්පූර්ණ කරලා හරිද සියුනිකාවේ පරිණත වීම සම්පූර්ණ කරලා ඩිම්බේ මෙහෙම තියෙනවා නම් ඩිම්බ කෝෂය හරි මේ විදිහට දැන් සියුනිකාව පේනවා හරි සියුනිකාව ගොඩක් ඉදිමුණු ස්වභාවයකට පත් කරනවා කියලා කියනවා හරි කෝෂ මත ඉදිමුණක් ලෙස තරලයේ පිරි කෝරයකින් යුක්ත වෙන විතර ඒ විශාල වී ඉදිමුණක් වගේ දැන් මෙහෙම පේන ගන්නවා දැන් මෙහෙම පේනවා ඩිම්බේ තනක මෙහෙම ලොකු වෙලා හොම් පේන මේ ඉදිමුණක් වගේ ඉදිමුණ වල පේනවා දැන් ගැට්ටක් වගේ ඉදිමිලා ඊට පස්සේ මේ ඉදිමුණකින් ඩිම්බ කෝෂ පිටිය තුනී වෙලා මෙතනින් මොකක්ද තියෙනවද පිපිරුමක් ඇති වෙලා ඩිම්බ කෝෂ පිටිය මොකක් පිට වෙනවද අන්න පිට වෙනවා අණ්ඩසයලය අණ්ඩසයලය නිකම්ම නෙමෙයි පිට වෙන්නේ අපි දන්නවා දෙතික අණ්ඩසයලය පිට වෙන්නේ එයා නිකම්ම තනි සයලයක් විදිහට එළියට දානව නෙමෙයි එයාගේ තියෙනවා පරිබීජාන අවකාශයක් පැහැදිලි කලාපයක් ආධාරක සෛල ස්තරයක් හරි ඉස්සර කීපයක් එක්ක එහෙම නිකන් සෛල ගුලියක් වගේ තමයි එළියට දාන්නේ නිකන් තනි සයලයක් නෙමෙයි මම එතන දල වශයෙන් ඒක ඕගොල්ලන් පෙන්වන්න කරන්න අපැදිලි වෙන නිසා එහෙම හරි මේ තියෙන ඩිම්බ කෝෂය දැන් මේකේ තියෙන එක ඩිම්බ සෛලයේද ඒ එක ඩිම්බ සෛලයක් පිට කරාද නැහැ මේක තව ගොඩක් තියෙනවා හරි විවිධ මට්ටම් වල තියෙන සියුනිකා මේ සියුනිකා හැමතැනම තියෙනවා හරි ඒවා ඉතින් ඊට පස්සේ ටිකින් ටික ඒවා පරිණත වෙන්න පටන් ගන්නවා දාලා හෝමෝන මේ ක්‍රියාවලිය ගියාට පස්සේ අපි බලමු මේක කොහොමද කියලා මේ දක්වා මේ විදිහට සිද්ධ වෙනවා මේ ක්‍රියාවලිය ඕගොල්ලන්ට පැහැදිලි ඇති හරි ඩිම්බ මෝචනය කියලා අපි හඳුන්වන්නේ ඔන්න ඔය ක්‍රියාවලිය. ඒ කියන්නේ LH මට්ටම ගොඩක් ඉහළ නංවනවා. ඒක වරම LH මට්ටම වහාම ඉහළ නැංවීමක් එතන සිද්ධ වෙනවා. ඒ සිද්ධ වුණාම එකේ මගෙන් උත්තේජන ලබාගෙන ඩිම්බ මෝචනය සිද්ධ වෙනවා. ඔන්න ඩිම්බ මෝචනය සිද්ධ වුණා.
එතකොට ඩිම්බ මෝචනය සිද්ධ වෙනවත් එක්කම ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒකත් අපි ඊළඟට බලන්න ඕනේ. ඩිම්බ මෝචනය සිද්ධ වුණාන් පස්සේ අපි කිව්වා මේ මතකද ඔයගලන්ට මේ ඩිම්බ කෝෂ චක්‍රය බෙදෙනවයි කියලා සියුනික අවධිය හා ලුටි අවධිය කියලා. ඒතර මෙන්න මේ දක්වා කාලෙ ඩිම්බ මෝචනය වෙනකම් මෙන්න මේ ක්‍රියාවලිය තියෙනවා. මම මේ සංගලවන්න දාන්න. ඒතර ඒ ටිකට අපිට කියන්න පුළුවන් සියුනික අවධිය කියලා. දැන් සියුනිකාව නැහැ. හරි සියුනිකාව දැන් පිපිරලා ගිහිල්ලා අයින් වුණා. ඒතකොට මේක සියුනිකා අවධිය කියලා මට කියන්න පුළුවන්. ඊට පස්සේ ආරම්භ වෙනවා ලුටීය අවධිය. හරි මේ ටික ලුටීය අවධිය කියලා මට කියන්න පුළුවන්. මේක මම පොඩ්ඩක් අයින් කරනවා මෙතන කොහොමද දාලා අරුන් මේ ගැටලුවක් වෙනින්දා. ඔයගොල්ලෝ ඒක තේරුම් ගන්න මේකක් තිබුණා කියලා තමයි. මොකද රූප සටහනක් මට අඳින්න වෙනවා මේක පැහැදිලි කරන්න යනවා හොඳ රූප සටහනක්. රූප සටහන මම කොච්චරක් සාර්ථක කරගන්නවද කියන එකත් ඔයගොල්ලන්ට මේක තේරෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා හරි ඒකයි මම ඒක ගැන ගොඩක් ක්‍රියා කරන්නේ. ඔන්න ඔය ක්‍රියාවලිය වෙනවා. දැන් ඩිම්බය එළියට ගියා. ඔයගොල්ලෝ දන්නවා ඩිම්බය එළියට ගියාම මේ මම මෙතන තාම ඉඳලා තියෙනවා මේ ඇඳලා තියෙන ඩිම්බ කෝෂයක් නම් මේ තියෙන්නේ අර පැලෝපිනාලේ කුණීලාකාර ව්‍යුහය. ඒකට ඒකෙන් ඩිම්බය ලබා ගන්නවා. දැන් පැලෝපිනාලේ ඔස්සේ මෙයා කොහෙටද ගියන්නේ? ගර්භාෂය වෙත අරගෙන එන්නේ. ඉතින් ගර්භාෂය හරි ගර්භාෂය වෙත අරගෙන එනවා අණ්ඩසය. ඊට පස්සේ LH දැන් මොකද වෙන්නේ? LH මට්ටම වැඩිනේ. LH මට්ටම තව ඩිම්බ මෝචනය වෙනවා. ඒ ගමන් LH වැළලා යන්නේ නැහැ. LH මට්ටම වැඩිපුර LH මට්ටමක් තියෙනවා. ඒ LH මගින් වැඩි වෙච්ච LH මගින් දැන් මෙතන සියුනිකාවක් තිබ්බනේ. හරිද? ඒ සියුනිකාව මෙන්න සියුනිකා සෛලයක් තියෙනවා. හරි. ඒතර මේකේ යම් සෛල කාණ්ඩයක් දෙනවා ඩිම්බ සෛලය ආධාරක සෛල ලෙස පිට වෙලා යන්න කියලා. අරගෙන ඇත්තෑගේ කෝක දීලා යවන්නේ ගෙවල් වලින් නේද? රාජ්‍යලසීලා ගෙවල් වලින් ගියාම ඒ වගේ මෙයාටත් සෛල ටිකක් ආධාරක සෛල කියලා දීලා මෙයාව පිටත් කරනවා. නමුත් මේකේ ගොඩක් සෛල ඉතුරු වෙනවා. මේ ඉතුරු වෙන සෛල ටික අරගෙන මෙයා හදනවා එක්තරා විශේෂිත ව්‍යුහයක්. හරි. මෙන්න මේ වගේ විශේෂිත ව්‍යුහයක්. හරි. මේක අපි කියනවා මොන දේහය කියලාද? පීත දේහය කියලා. මොන දේහය කියලාද? පීත දේහය. ඒක අපිට හම්බුණා අර ඩිම්බ කෝෂය විස්තර කරනකොටත් මම මේ විවිධ විකසන අවස්ථා මම කිව්වා ඔයගොල්ලන්ට ඇදලා දක්වන්න කියලා විභාගයේදී මේ ව්‍යුහ විස්තර කරන්න ආවා. ඒක පීත දේහය හැදෙනවා. පීත දේහය ඊට පස්සේ එයා වැඩ පටන් ගන්නවා ඔන්න එතනින් පස්සේ. පීත දේහය. පීත දේහය වැඩ පටන් ගන්නේ කොහොමද? පීත දේහය හදනවා මෙන්න මේ කියන හෝමෝන දෙකම. පීත දේහය මගින් හරි ඊස්ට්‍රඩියෝල් ප්‍රොජෙස්ටරෝන් පීත දේහය මගින් මොනවද හදන්නේ? ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන්. හරි. පීත දේහය මගින් මෙන්න මේ කියන හෝමෝන දෙකේ සංකලනයක් හදනවා. එතෙන්දී ප්‍රොජෙස්ටරෝන් මට්ටම වැඩි. හරි. එතෙන්දී මොකද වෙන්නේ? ප්‍රොජෙස්ටරෝන් මට්ටම වැඩි. දැන් ඊස්ට්‍රඩියෝල් මේ විදිහට එනවා. ඊට පස්සේ මම අඳිනවා පීත දේහය තියෙනකොට. දැන් මෙතනින් පස්සේ පීත දේහය මෙන්න මේ වගේ මට්ටමකට ඇදෙනවා ඊස්ට්‍රඩියෝල්. ප්‍රොජෙස්ටරෝන් ඇන්දෝ හරිද? මම ප්‍රොජෙස්ටරෝන් එක ඇන්දෝ ප්‍රොජෙස්ටරෝන් අඩු මට්ටමක් තමයි තියෙන්නේ මේ හරිය. මේ හරිය ප්‍රොජෙස්ටරෝන් එක වැඩි වෙන්නේ නැහැ. හැබැයි මේ පීත දේහය ඇති වුණාන් පස්සේ මොකද වෙන්නේ? ප්‍රොජෙස්ටරෝන් මට්ටම ගොඩක් ඉහළ යනවා. හරි. මෙන්න මේ වගේ ලොකු ප්‍රොජෙස්ටරෝන් මට්ටමක්. එතකොට ප්‍රොජෙස්ටරෝන් වල පීකයක් අපිට දකින්න පුළුවන් වෙනවා. මොන මට්ටමකින්ද? වැඩි වෙච්ච මේ පීත දේහය මගින්. හරි. පීත දේහය ඇති වුණාන් පස්සේ මේ කළු පාට හැඳලා තියෙන ඔයගලන්ට පාට දෙක හරියට පේනවද දන්නේ නැහැ. හරි. මෙන්න මේ රේඛාව. මේ රේඛාව ප්‍රොජෙස්ටරෝන්. මේ නිල් පාට එකේ ඊස්ට්‍රඩියෝල්. හරි. මෙයා මම ගන්න ප්‍රොජෙස්ටරෝන්. දැන් වැඩි වෙච්ච ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන්. දැන් කලින් සියුනිකාව මගින් තමයි මේ ඔය හැදුවේ ඊස්ට්‍රඩියෝල්. දැන් සියුනිකාව ඇත්තටම සියුනිකාව කියන මට්ටම දැන් නැහැ. ඒ සියුනිකාව පිපිරිලා ඩිම්බ සෛලය අණ්ඩ සෛලය විමෝචනය වුණා. ඊට පස්සේනේ
LH වැඩි වෙච්ච මට්ටම වගේ මේ තිබිච්ච සියුනිකා සෛල එක්කව කරලා මේ view එක හදනවා පීත දේහය කියලා. ඒක ටිකක් කාපාට උඩ ඒක පීත දේහය කියන්නේ. ඒ පීත දේහය වගේ ඊට පස්සේ අර සියුනිකාවේ කරපු කාර්යභාරය ඔන්න කරන්න පටන් ගන්නවා. ඒ අනුව එයා මොකද කරන්නේ ඊස්ට්‍රඩියෝල් විතරක් නෙමෙයි ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝනයක් ඉපදවනවා. ප්‍රොජෙස්ටරෝන් වැඩිපුර නිපදවනවා. ඊස්ට්‍රඩියෝල් වලට වඩා. ඒතර මේ හෝමෝන දෙකේ එනවා සංකලනයක්. හරි. ඒ හෝමෝන දැන් ඊස්ට්‍රෝන් මට්ටම මේකයි ප්‍රොජෙස්ටරෝන් මට්ටම මේකයි. අන්නේ මට්ටම් දෙකේ සමතුලිතතාවයට පත් වුණාන් පස්සේ ඒ කියන්නේ මෙයාගේ වැඩි මට්ටමක් හා මෙයාගේ අඩු මට්ටමක් ඒ නිශ්චිත ප්‍රමාණයන්ගෙන් ගත්තයින් පස්සේ මෙන්න මේ හෝමෝන දෙකේම බලපෑම ඇති වෙනවා ආයත් වතාවක් කාටද හයිපොතැලමස්. හෝමෝන දෙකේම බලපෑම වෙනවා කාටද හයිපොතැලමස්. ඒ ඇති වෙන්නේ හයිපොතැලමස් මොන බලපෑමක්ද? ඍණ බලපෑමක්. මොන බලපෑමක්ද? ඍණ බලපෑමක් ඇති. ඒ වෙලාව මොකද වෙන්නේ? ආපහු ඔන්න අර මේ FSH ඒ කියන්නේ එයා මේ ඍණ බලපෑම ඇති වුණාන් පස්සේ ආයෙ මොන වෙනවද? DNRH නිපදවන එක නැති වෙනවා. එතකොට FSH නිපදවන එක නැති වෙනවා. ඊට පස්සේ අර ක්‍රියාවලිය වෙන්න දෙනවා. දැන් මේක අපව පොඩ්ඩක් හොඳට මතක් කරගන්න මුලින්ම මොකද්ද උනේ? ඔන්න පරිණත නොවන සිවුනකාවක් තිබුණා. ඊට පස්සේ වැඩි වේගවත් වෙද්දී FSH LH ශ්‍රාවය වෙන්න පටන් ගත්තා. ඒ මගින් පරිණත වෙනවා එක සිවුනිකාව පරිණත වෙන්න පටන් ගත්තා. එයා ඊට පස්සේ පටන් ගත්තා ඊස්ට්‍රඩියෝල් නිපදවන්න. ඒකේ ඊස්ට්‍රඩියෝල් ටිකක් නිපදවගෙන එන අඩු මට්ටමේ ඊස්ට්‍රඩියෝල් මට්ටමේදී එයා ඍණ බලපෑමක් ඇති කළා පූර්ව පිටුටරි මත. එමගින් පූර්ව පිටුටරියෙන් FSH LH ශ්‍රාවයම තාවකාලිකව නවත්වුවා. ඇයි FSH දැන් ශ්‍රාවයෙන් පටන් ගන්න වැඩි විට පත්වෙච්ච ළමයික ඒක ශ්‍රාවය වෙනවා. ඒක නවත්තනවා බලයෙන්. හරි බලයෙන් නවත්තනවා. ඒක පොඩි වෙලාවකට කවුරු මගින්ද අඩු දේහය තුල අඩු ඊස්ට්‍රඩියෝල් මට්ටම මගින්. එහෙම නවත්තලා ඊට පස්සේ ටික කාලයක් යනකොට මේ ශූනිකාව ගොඩක් පරිණත වෙලා වැඩිපුර ඊස්ට්‍රඩියෝල් හදන්න. හරි ගොඩක් හොඳට ඊස්ට්‍රඩියෝල් හදන්න පටන් ගත්තයින් පස්සේ ආයෙ මෙයා සක්‍රිය වෙනවා. කාවද? සක්‍රිය කරනවා වැඩි වෙච්ච ඊස්ට්‍රඩියෝල් මට්ටම මගින් හයිපොතැලමස්. ඒතර ඍණ බලපෑම නැති වෙනවා. හරි. එයාව සක්‍රිය කරනවා. ඒතකොට එයා වැඩිපුර GnRH හදනවා. ඒ මගින් අපව FSH LH ශ්‍රාවය වැඩි වෙනවා. ගොඩක් වැඩි වෙනවා මේ විදිහට. එහෙම වැඩි වෙච්චාම වැඩි වෙච්ච අපි කියනවා LH මට්ටම මගින් ප්‍රධාන වශයෙන්ම මේ ඩිම්බ කෝෂය තුළ තියෙන අර පරිණත වෙච්ච සිවුනිකාවේ තියෙන හොඳ පරිණතත්වයකට ඒකපත් කරනවා. තවදුරටත් ඒ විතර නෙමෙයි මෙතන ඩිම්බ කෝෂය මත ඉදිමෝක්‍රිස් මෙයාට මේපත් වෙලා හරි සිවුනිකාව මගින් අධික ලෙස LH මට්ටම වැඩි වෙනකොට ඒකේ අණ්ඩසෛලය නැත්නම් ඩිම්බය විමෝචනය වීම සිද්ධ වෙනවා. ඩිම්බේ විමෝචනය වුණාන් පස්සේ සියුනිකා සෛල ප්‍රාථමික සියුනිකා තිබ්බ සියුනිකා සෛල එකතු වෙලා හදනවා. ඊට පස්සේ පීත දේහය කියලා විවයක් ඒකත් උත්තේජනය වෙනවා වැඩි වෙච්ච වැඩි දැනට වැඩි වෙලා තියෙන LH මට්ටම වගේ. ඒ පීත දේහය ඊට පස්සේ පටන් ගන්නවා එයාගේ වැඩ පටන් ගන්නවා. එයා මොකද කරන්නේ ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන් හදනවා. ආපහු මොකද වෙන්නේ නැවත වතාවක් එයා ඒ හෝමෝන දෙකේම බලපෑම හේතුවෙන් දින බලපෑමක් ඇති වෙනවා. කවුරු මතද? මේ හයිපොතැලමස් මත. දැන් හයිපොතැලමස් මෙතනින් උත්තේජනය වෙලානේ තිබුණේ. කවුරු මගින්ද? අර අතනින් ධන බලපෑමක් දාන්න දැම්මේ කාටද කලින්? හරි. ධන බලපෑමක් ආවේ අරයාගේ වැඩි වෙච්ච ඊස්ට්‍රඩියෝල් මට්ටම මගින්නේ. හරි වැඩි වෙච්ච ඊස්ට්‍රඩියෝල් මගින් මේ ධන බලපෑමක් ආවා හයිපොතැලමස් මත. ඒ මගින්නේ GnRH වැඩි කරලා ඊට පස්සේ FSH LH වැඩි කරලා නේද? මේ මට්ටම් වලින් අර පරණතර ඩිම්බ මෝචනය වුණේ. ඩිම්බ මෝචනය වුණාන් පස්සේ පීත දේහයත් හැදුණාන් පස්සේ ඊට පස්සේ එයාට LH FSH අවශ්‍යතාවයක් නැතු වෙනවා. ටික වෙලාවක් ටික මොහොතකට ටික කාලයකට ඒක නැතු වෙනවා. ඒ නිසා ඒ අවශ්‍යතාවය නැති නිසා මෙයා ඍණ බලපෑමක් දෙනවා කාටද? ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන් මගින් හයිපොතැලමස් වලට. ඒකට GnRH හදන්නේ. ඒකට FSH හා LH උත් නැහැ. ඒතර LH හා FSH මට්ටම ඊට පස්සේ මොකද වෙන්නේ? ගොඩක් පාලනයට යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තව තියෙනවා මේකේ පොඩ්ඩක් කියන්න. මොකද්ද වැඩි නැටක් ටිකයි තියෙන්නේ. මොකද ටිකයි තියෙන්නේ ඩිම්බ කොෂ්ඨයක්. දැන් මොකද වෙන්නේ? දැන් පීත දේහය තියෙනවා මේ පැත්තෙන්. ඒ විතරක් නෙමෙයි පීත දේහයේ ඉඳලා මොකද කරන්නේ? එයා බලන් ඉන්නේ. එයා ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන් හදනවා. හරි. එයා විතරද දැන් ඉන්නේ? අපේ ටෙලි නාට්‍ය අපේ කතාවේ කතා නායකයා කවුද? කතා නායකයා ඩිම්බ සෛලය. හරි. එයා මොහොතේලා දැන් යනවා හරි. හරි මේ පාර දිගේ මෙයා යනවා තමන්ගේ දැන් දැනට යන්න යන්නේ. මින්ම යනවා. දැන් අපි එයා මත කරන්න බෑ. එයා තමයි ප්‍රධාන මේකේ ප්‍රධාන කැරක්ටර්.
දැන් ඩිම්බ සෛලය ගත්තයින් පස්සේ ඩිම්බ සෛලය මොකද වෙන්නේ? දැන් ගිහිල්ලා මේ හරියේ ඉන්නවා. එතකොට යම් ආකාරයකින් මේ ඩිම්බ සෛලය ශුක්‍රාණුවක් මගින් සංසේචනය වුණා. ශුක්‍රාණුවක් නැහැ ස්ත්‍රී ජනපදයේ ශුක්‍රාණු නැහැ හැමතිස්සෙම. ඒක විශේෂ අවස්ථාවකදී එන්න එපා ශුක්‍රාණු නේද? ශුක්‍රාණු ඇතුල් කරන්න ඕන. එහෙම ඇතුල් වෙලා නැති වුණොත් මොකද වෙන්නේ? ඩිම්බ සෛලය සංසේචනය වෙන්නේ නැහැ. ඒ දින ගණනක් නියමිත කාලයක් ඇතුළත ඩිම්බ සෛලය සංසේචනය නොවුනොත් ඊට පස්සේ මොකද වෙන්නේ? ඩිම්බ සෛලය පද්ධතියෙන් බහැරට ඉවත් වෙලා යනවා. හරි. සංසේචනය වුනේ නැත්නම් සංසේචනය වුණොත් දිගටම මේ පීත දේහය තියෙනවා. සංසේචනය වුනේ නැත්නම් පීත දේහය මගින් යම් කාලයක් බලන් ඉන්නවා දැන් මෙයා සංසේචනය වෙයිද මගේ ඕනෙකම මගේ අවශ්‍යතාවය මෙයාට මේ සේවය ලබා දෙන්න අවශ්‍යතාවයක් එයිද කියලා මෙයා දැන් බලාගෙන ඉන්නවා මේ හෝමෝන දෙක හදාගන්න. එතකොට මෙයා සංසේචනය නොවි ඉවත් වෙලා ගියොත් මොකද වෙන්නේ? එතනින් පීත දේහයේ කාර්යභාරය ඉවරයි. හරි යාට මේ මම අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මම අයින් වෙලා යනවා කියලා මෙයා මොකද වෙන්නේ? ඊට පස්සේ එයා ශ්වේත දේහයක් බවට පත් වෙලා පරිහානියටපත් වෙනවා. හරි මෙයා ශ්වේත දේහයක් හදනවා. ශ්වේත දේහයක් හදලා එයා පරිහානියටපත් වෙනවා පීත දේහයේ ඩිම්බ සෛලය මොකද වෙන්නේ? ඉවත් වෙලා යනවා ස්ත්‍රී පද්ධතියෙන්. ඊට පස්සේ පීත දේහය දැන් මොකද උනේ ළමයි? පීත දේහය පරිහානියටපත් වුණානේ. පීත දේහය පරිහානියටපත් වෙනවා කියලා කියන්නේ අර එයා විසින් නිපදවපු ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අඩු වෙලා යනවා. එයාලා කියන්නේ කර්මාන්තය වලට පස්සේ නිෂ්පාදනය නැහැ. කර්මාන්තය වල දැන් මේක එන්නේ මේ දෙක. ඒ දෙක එන්නේ නැතුවෙන් පස්සේ අන්න මෙයාම තිබ්බ ඍණ බලපෑම මොන වෙලා යනවද? නැති වෙලා යනවා. ඒ ඍණ බලපෑම නැති වෙනාන් පස්සේ එයාට පුළුවන් වෙනවා වදාළ වයසේ ඉන්න කාන්තාවක් නම් නැවතත් එයාගේ ක්‍රියාවලිය විදිහට GnRH නිෂ්පාදනය කරන්න ඒ මගින් FSH හයිලයිට් නිපදෙනවා. ඊට පස්සේ ආපහු මොකක් වෙනවද? ආපහු මෙතෙන්ට යනවා. කවුරු හොයාගෙනද යන්නේ? පරිණත නොවූ සිවණිකාව හොයාගෙන. පරිණත නොවූ සිවණිකාව හොයාගෙන ගිහිල්ලා ඔන්න පටන් ගන්නවා ආයේ ඒ සිවණිකාව පරිණත කරන්න. ඊට පස්සේ ඒක පරිණත වෙලා ඒකෙන් ඊස්ට්‍රඩියෝල් අඩු මට්ටමක් එනවා. ඒ ඊස්ට්‍රඩියෝල් අඩු මට්ටම ගිහිල්ලා පූර්ව පිටුර මත ක්‍රියා කරලා දෙන බලපෑමක් ඇති කරනවා. තවදුරටත් පරිණත වෙද්දී ඊස්ට්‍රඩියෝල් මට්ටම වැඩි වෙනවා. වැඩි වෙච්ච ඊස්ට්‍රඩියෝල් මට්ටම මගින් අන්න හයිපොතැලමස් මත ධන බලපෑමක් ඇති කරලා GnRH FSH වැඩි කරනවා. FSH වැඩි කරනවා. ALH FSH මගින් තවදුරටත් සිවණිකාව පරිණත කරලා ඩිම්බ මෝචනයට මඟ පාදනවා. ඩිම්බ මෝචනය වුණාන් පස්සේ පීත දේහය ඇති වෙනවා. ඒකත් LH මගින් උත්තේජනය කරනවා. ඒ පීත දේහය මගින් ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන් හදනවා. ඒ ප්‍රොජෙස්ටරෝන් නැවත ආය ඇතුළමස ඍණ බලපෑමක් ඇති කරනවා. හරි ඊට පස්සේ කොහොම හරි ඒ බලපෑමෙන් ඒ හෝමෝන නැති වෙලා යනවා. ඊට පස්සේ පීත දේහය පරිහානියටපත් වුණාන් පස්සේ හෝමෝන නැති වෙන නිසා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන නැති වෙන නිසා අපව GnRH පටන් ගන්න ආයෙ එනවා. ආයෙ ඩිම්බ සෛලයේ සංසේචනයක් නොවුනොත් ඒ අපිට වෙලා යනවා. සංසේචනයක් වුණොත් දිගටම පීත දේහය තියෙනවා. ඒක සංසේචනයක් වුණොත් මොකද වෙන්නේ? මේ හෝමෝන මට්ටම් දෙක දිගටම තියෙනවා. ඒ හෝමෝන මට්ටම් දෙක දිගටම තියෙන හින්දා මෙයාම තමයි බලපෑමක් තියෙන දිගටම ක්‍රියා බලපෑමක් තියෙනවා. ඒ හින්දා සංසේචනයක් වුණොත් දරුවෙක් පිළිසිඳ ගත්තයින් පස්සේ එතනින් පස්සේ මොනවා වෙන්නේ නැද්ද? අලුතින් ආපහු මොනවා වෙන්නේ නැද්ද? එතකන් දරුවා මේ බිහි වෙනකම්ම මොනවා වෙන්නේ නැද්ද? පරිණත වෙන්නේ නැහැ. අපරිණත සිවණිකා මේ මුලම තියෙන අපරිණත මට්ටමේ මිලියන ගණන් තියෙන ඒවා දැන් චක්‍රයක් විදිහට එන එක නවතිනවා. හරි. ඇයි ඒ? පීත දේහයක් දිගටම ක්‍රියාත්මක වෙනවා. පීත දේහය දිගටම ක්‍රියාත්මක වෙනකොට මෙන්න මේ හෝමෝන දෙක මගින් හයිපොතැලමස් මත වෙන බලපෑමක් ඇති කරනවා. ඔන්න ඩිම්බ කෝෂ චක්‍රයට අදාළ සියලු කරුණු ටික එතනින් සම්පූර්ණ වෙනවා. හරි. ඊට පස්සේ මම මෙතෙන්දී මේකත් එක්කම මම ආරම්භ කරනවා පල්ලෙහායින් ඉත තියෙන විදිහට ගර්භාෂ චක්‍රය. ගර්භාෂයක චක්‍රයත් මේකටම සම්බන්ධ කරලා ඔයගොල්ලන්ට කියලා දෙන්න. මේ සංගලවරහන් දෙක ඔයගොල්ලන්ට පේනව නේද? මේ සිවණිකාවදී මේ තියෙන රුටියවදී. ඒකත් එක්ක මම යනවා ඊට පස්සේ ගර්භාෂයක චක්‍රයේ තියෙනවා කලා නැත්නම් අවදි තුනක් ප්‍රගුණ අවදිය, ශ්‍රාවීය අවදිය සහ ආර්තව අවදිය කියලා. તો දල වශයෙන් මම මේ ටික විස්තර කරලා අපේ නෝට් එක මොනවාරි අඩපාඩු තියෙනවා නම් දාගමු. ඒක වෙන්නේ මෙහෙම. හරිද? ගර්භාෂයක චක්‍රයේදී දැන් දැන් මෙතනින් මේ බලන්නකො. මෙතනින් දැන් ඩිම්බ කෝෂයෙන් අර ඉදිමිලා මේ මතක ඩිම්බ මෝචනය වුණා මතකද මෙතන?
ඩිම්බ මෝචනයේදී ඉදිමිලා ඩිම්බේ මෝචනය වෙනවා. මෝචනය වෙන එක අල්ල ගන්නවා ෆැලෝපියන් නාලය මගින්. ඒ මගින් ෆැලෝපියන් නාලය ඔස්සේ ගමන් කරන්නේ පහටද ගර්භාෂයට. ඒකම ගර්භාෂයට ගමන් කරන ගමන් හරියද? ගමන් හරියන්නේ නෙමෙයි. එයා තමන්ගේ කාර්යභාරය සංසිද්ධිය වුණොත් එතන තමයි කලලය ඇතිකරන්න හේතු වෙන්නේ. ඒ අනුව එතන කලලය ඇති කරන්න බලාගෙන තමයි මෙයා මේ තමන්ගේ ගමන ආරම්භ කරලා තියෙන්නේ. ඒ අනුව මෙහෙන් ඩිම්බ කෝෂයෙන් ඩිම්බ විමෝචනය වෙනකොටම වෙනවත් එක්කම ඒකයි ගර්භාෂයක චක්‍රයක ක්‍රියාත්මක කරන්නේ. බැරි වෙලා හරි සංසේචනය වුණොත් හරි සංසේචන වෙලා මෙයා යනකොට කිසිම ලකඩැස්සියක් නැත්නම් මොකද වෙන්නේ? එතන බලපෑම. හරි දැන් මොඳම යාළුවේ ඔන්න එනවා කාලේ මේ මාස ගන්න කලින් කියලා එතකොට මේ එනවා කියලා මේ ආවදත්තට කියනවා නේද? ඔන්න උදේ පාන්දර දොඩ තට්ටු කරනකොට තමයි නිදියන් ඉඳලා නැගිටින්නේ ගෙදර මිනිස්සු. එහෙම වුණොත් හරියන්නේ නැහැ නේද? සමහරවිට අර මිනිස්සුන්ට සෑහෙන්න එපා වෙන්න පුළුවන්. මෙච්චර කියලා ඇවිල්ලා තේ එකක්වත් ඇස්ති කරේ නැහැ නේ නේද? ගානක් නැහැ. ඒ වගේම කියලා. ඒ වගේ වැඩ මෙතෙන්දිත් වෙනවා. මෙයා ඉතින් මෙයා ලෑස්තිලා ඉන්න ඕනේ. හරි. එයාගේ ක්‍රියාවලිය සංසිද්ධින වෙලාව හරි එතනින් පස්සේ කලලයක් ඇති කරන්න ඒ අදාළ කරුණු කාරණා එයා සාර්ථක සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ. හරි. ඒකට තමයි මෙතෙන්දි ලෑස්ති වෙන්නේ ගර්භාෂයක චක්‍රය කියලා. එහෙනම් ඒකේ පළවෙනි එක තමයි ප්‍රගුණන අවධිය. ප්‍රගුණන අවධිය කියලා කියන්නේ දැන් පරිණත වෙන්න පටන් ගත්තයින් පස්සේ සිවුනිකාව. යම් අවස්ථාවක සිවුනිකාව කොන පරිණත වෙන්න පටන් ගන්නවා. සිවුනිකාව පරිණත වෙන්න පටන් ගන්නවායි කියලා කියන්නේ අණ්ඩසෛලයක් නිකුත් වෙන්න නගයි කියන එක. නේ? ඒතොර ඒ සංඥාව එයා දැනගන්නවා ගර්භාෂය. බැරි වෙලා හරි මෙයා සංසේචනයක් වුණොත් ඊළඟට එන්නේ මං ගාවට. එහෙනම් මම එතකොට එතෙන්දි මගේ තැන හදලා තියන්න ඕනේ. එයාට සංසේචන වෙලා එයාට කලය ඇති කරන්න ඉඩ අවකාශය සලසලා දෙන්න ඕනේ කියලා දැන් එයා කල්පනා කරනවා. කල්පනා කරලා එයා මොකද කරන්නේ? ප්‍රගුණන අවධියේදී ඔයා දන්නවා ඩිම්බ ගර්භාෂයේ තියෙන මේ අපිච්චදේ අපි කියන මොකක්ද කියලාද? එන්ඩෝමෙට්‍රියම කියලා. ඒ එන්ඩෝමෙට්‍රියම ඝන වීම ප්‍රධාන වශයෙන් මේ ප්‍රගුණන කලාවේදී සිද්ධ වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී වගේ මෙන්න මෙතන ඉඳලා වගේ මට දාන්න පුළුවන් හරි ප්‍රගුණන අවධියට ප්‍රගුණ අවධිය වෙන්නේ ගොඩක් වෙලාවට මේ එන්ඩෝමෙට්‍රියම හරි ගර්භාෂය ආශ්‍රණය කරලා තියෙන එන්ඩෝමෙට්‍රියම ටික ටික ඝන වෙන්න පටන් ගන්නවා. කියන්නේ ඝන වෙන්න පටන් ගන්නවා කියන්නේ එතකොට මෙයාගේ තියෙන මේ දරා ගැනීමේ හැකියාව මෙයාගේ තියෙන රුධිර වාහිනී ප්‍රමාණය වාහිනීමත් වෙනවා වුණේ මේ වෙන්න පටන් ගන්නවා. කොයි අවස්ථාවේදීද? ඔය පරිණත වෙද්දී සිවුනිකාව. ඒ අවස්ථාවේ. ඒ කාලයට අපිට කියන්න පුළුවන් ප්‍රගුණන කලාව කියලා. ඒකට ඒකෙදි ප්‍රධාන වශයෙන් මේකදී ඔයගොල්ලෝ දන්නවා. ඒකට සිවුනිකාවක් තියෙනවනේ. ඒ සිවුනිකාව මගින් මොනවද හදනවද? ඊස්ට්‍රඩියෝල් හදනවා. හරි. ඊස්ට්‍රඩියෝල් හේතු වෙනවා මේ විදිහට ගර්භාෂය මොනවා කරන්නද? මේ ඝන වීම සිද්ධ කරනවා. මේ පණුවගෙන ඉන්නේ මේ රුධිර නාල. වාහිනියමත් වෙනවා මෙහා. හොඳින් වාහිනියමත් වෙනවා. ඒක තමයි ප්‍රධානම කාරණාව. කලලයක් වර්ධනය වෙන්න නම් මෙයා හොඳ වාහිනියමත් තියෙන්න එපා. රුධිර වාහිනිය කරා තමයි පෝෂක ද්‍රව්‍යද, ශ්වසන වායුවද, අපද්‍රව්‍යද ඔක්කොම ඒ වමාරුවෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා ප්‍රධාන වශයෙන් මෙයා වාහිනියමත් වෙනවා. ඊට පස්සේ ප්‍රමාණය වැඩි වෙනවා, ඝනකම වැඩි වෙනවා. ප්‍රධාන වශයෙන් අපි කියන එක තමයි එන්ඩෝමෙට්‍රියම ඝන වෙනවා කියලා. හරිද? ඊට පස්සේ දැන් මේ සිවුනිකාවදී මේ විදිහට අවසාන වෙනකොට හරි එතකොට ඩිම්බ මෝචනයක් වෙනවනේ. ඩිම්බ මෝචනය කියලා කියන්නේ දැන් තව ළඟනේ. දැන් තව මෙයා හොඳට සූදානම් වෙන්න ඕනේ. හරි දැන් යාළුවා එනවා කියලා ඔන්න දැන් අද මේ හෙට තමයි දැන් ඉන්නේ. එහෙනම් අද කියලා හිතන්නකෝ. මේ මට්ටමේ දැන් ඕගොල්ලෝ ගෙවල් කියලා දානවා, අතු ගන්නවා, කෑම ගේනවා, කෑම බීම දෙන්න වෙනවාද කියලා නේද? සින්දු කියන්න ඕන නම් ඒවට තබලාව කරගෙනලා තියාගන්නවා. ඒතර ඒ වගේ මේ ගර්භාෂය තුල එන්ඩෝමෙට්‍රියම තවදුරටත් මොනවා වෙනවද? දැන් හැදෙන්න පටන් ගන්නවා. ශීඝ්‍රයෙන් මෙයා තවදුරටත් විකසනය වෙනවා. ඒතර ශ්‍රාවී අවධිය කියලා අපි එකට කියනවා. ශ්‍රාවී අවධිය ගොඩක් වෙලාවට ආරම්භ වෙන්නේ ඩිම්බ මෝචනය වුණායින් පස්සේ. තවදුරටත් මෙයා හොඳින් වර්ධනය වෙලා මෙන්න මේ වගේ තත්ත්වයකටපත් වෙනවා. හරි හොඳට වාහිනියමත් වෙනවා දැන් හරි. යහමින් හොඳට වාහිනියමත් වෙනවා. හොඳ ආස්තරණයක් මෙයා තුළ නිර්මාණය වෙනවා. ඒකෙදි ඔයගොල්ලෝ දන්නවා හෝමෝන වර්ග දෙකක් තියෙනවා දැන් මේ අවස්ථාවේදී. මොනවාද හෝමෝන වර්ග දෙක? ඇයි? ඩිම්බ මෝචනය වුණා දැන්. ඇයි මේ? එතෙන්ද මේ
බලන්න මේ. දැන් ප්‍රාථමික ශිනිකාවක් තිබ්බා එයා පරිණත වෙලා දැන් ඩිම්බේ මොචනේ වුණා. ඩිම්බේ මොචනේ පස්සේ හැදෙනවා මොනවාද? පීත දේහය. පීත දේහය හදන්න පටන් ගන්නවා ඊස්ට්‍රඩියෝල් වගේම කලින් හදපු ඊස්ට්‍රඩියෝල් වගේම ප්‍රොජෙස්ටරෝන්. ඒ හෝමෝන දෙකේ සංකලනය මගින් වෙන ක්‍රියාවලිය තමයි ඒවා. එකක් අර GnRH වලට ඍණ බලපෑමක් එනවා. ආපහු ගර්භාෂය මත ඒවා ක්‍රියා කරනවා මොනවාද? ගර්භාෂය අධික ලෙස වාහිනීමත් වෙනවා. හරි මෙයා අධික ලෙස වාහිනීමත් වෙනවා. ඊට අමතරව පෝෂක ශ්‍රාවයන් සිද්ධ වෙනවා. හරි විකස් තවදුරටත් විකසනය වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ පෝෂක ශ්‍රාවයන් විවිධ පෝෂක ද්‍රව්‍ය ශ්‍රාවයන් මේ ගර්භාෂය මත ඇති වෙනවා. හරි ඒ ඔක්කොම එයා ඒ පෙරනිමිති සකස් කරගන්නේ මොකටද? මෙතෙන්ට සංසේචනය වෙච්ච යුක්තාණුවක් ඇවිල්ලා මේ තමන් ගාවට ඇවිල්ලා එයා නේද? මෙතන ඉඳ ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම එයාට ඒ සියලු දේ සපයන්න වෙනවා. ඒත් ඒ අනුව මෙහෙම මෙයා ඒ ක්‍රියාවලිය ටික හදාගන්නවා. හරි. එතකොට මේ අවධියට මෙන්න මේ අවස්ථාවට අපිට කියන්න පුළුවන් මොන අවධිය කියලාද? ලුටීය. මේ ඩිම්බ කෝෂ චක්‍රයේ තියෙන ලුටීය අවධිය ගර්භාෂයක චක්‍රේ නම් මොන අවධියද අනුරූපයි කියන්න පුළුවන්ද අපිට? මොන අවධියද? ශ්‍රාවීය අවධියට. ප්‍රගුණන අවධිය අයිති වෙන්නේ ඩිම්බ කෝෂ චක්‍රේ සිවුනිකා අවධියට. ඒ කියන්නේ මේවා නම් පටලවා ගන්න එපා. මේ කියන්නේ සිවුනිකා අවධියේ සමානයි මේ ශ්‍රාවීය අවධිය කියන එකවත් එහෙම නෙමෙයි. මේ කියන්නේ ඩිම්බ කෝෂයෙන් එක පැත්තකින් එයා ක්‍රියාවලිය ටික කරා යනකොට ඒහා සමගාමීවනේ අපි කිව්ව ගර්භාෂය තුලත් ක්‍රියාවලිය ටික සිද්ධ වෙනවා කියලා. ඒ අනුව තමයි අපි දෙන්න ආදේශයක් වගේ කරනවා අපේ වඩා අවබෝධය වඩා අධ්‍යයනය කිරීම පිණිස ඩිම්බ කෝෂය තුල සිද්ධ වෙන මේ කියන සිවුනිකා චක්‍රය හරි සිවුනිකා අවධිය අනුරූප වෙන ගර්භාෂයක චක්‍රය කොහාටද ප්‍රගුණන අවධියට ඩිම්බ කෝෂය වෙන ලුටීය අවධිය අපිට අනුරූප කරන්න පුළුවන් ගර්භාෂයක චක්‍රයේ සිද්ධ වෙන ශ්‍රාවීය අවධිය. දැන් මේ ශ්‍රාවීය අවධිය ගත්තාම හොඳට මෙයා කලලයක් ආවොත් හරි රෙඩි හරි රෙඩි නෙමෙයි ඒව රෙඩි හරි මෙතෙන්දි රෙඩි මෙතෙන්දි ඒව රෙඩි ඒව රෙඩි වෙලා එයා ඉන්නවා දැන් ඕන එකක් ආපුවා දැන් මම සූදානම් කලලයක් වෙන කල දෙක තුනක් වුණා තදන්න එයා දැන් ඔන්න සූදානම් වෙලා ඉන්නවා නෝදල සැපෙමත් තියෙනවා පෝෂක සැපෙමත් තියෙනවා ඔක්කොම තියෙනවා බලන් ඉන්නවා එන්නේ නැහැ එන්නේ නැහැ කියන මොකක් වෙන්නේ නැද්ද සංසේචනයක් වෙලා නැහැ සංසේචනයක් වෙලා නැත්නම් මොකද වෙන්නේ දැන් ඩිම්බය තනියම එනවා කැලලා නේද කවුරුවත් නැහැ මට කියලා. එහෙම එනකොට දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් එයාව ඊට පස්සේ ඉවත් කරන්න ඕනේ. ඒ වගේම දැන් මේකත් ඇදුනා. ඇදුනයින් පස්සේ මෙයාව දිගින් දිගටම ඒක තියාගන්න නැහැ. අර ඒක මේ පරණ කර ගර්භාෂයේ හැදිච්ච එක තියාගන්න නැහැ. ඒකත් මිනිස් සිරුර තුළ තියෙන විශ්මිත අපූර්ව නිර්මාණයක් වෙනවා. මේ හැදුණු එන්ඩෝමෙට්‍රියම විකසනය වූ එන්ඩෝමෙට්‍රියම කලලයක් සඳහා බලාපොරොත්තු වෙන විකසනය වූ එන්ඩෝමෙට්‍රියම මොන වෙලා යනවද විනාශ වෙලා යනවා. ඒකට හේතුව දැන් මොකද වෙන්නේ සංසේචනය නොවුනොත් බැරි වෙලාවක් හරි සංසේචනය නොවුනොත් අදාළ ඩිම්බ සෛලය පීත දේහය මොන වෙලා යනවද? පීත දේහය නැති වෙලා යනවා ශ්වේත දේහය බවටපත් වෙනවා. එතකොට අර හෝමෝන දෙක එයා හදපු හෝමෝන දෙක නැති වෙලා යනවා. අපි කියන පරමාශාලාවේ හෝමෝන නැතෙන්නේ නැහැ කියලා. ඒ වගේ හෝමෝන දෙක නැති වෙලා යනවා. හෝමෝන දෙක නැති වෙලා යනවා කියලා කියන්නේ ක්‍රියාවලිය මෙතෙන්දී අතනින් අර ඍණ බලපෑම නැති වුණා වගේම ගර්භාෂය මත එයාට පණිවිඩයක් හම්බ වෙනවා. දැන් සංසේචනය වෙලා නැහැ කියලා. එහෙම හම්බෙච්ච ගමන් මෙයා මොකද කරන්නේ? මෙයා දැන් තවදුරටත් මේක පවත්වා ගන්න එක තේරුමක් නැහැ. මොකද එයාට ලොකු එකකට උදෙසටම දෙන්න වෙනවා. ඒතකොට මාගේ දේහයට ඒකාන්තාවගේ දේහයට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය රුධිරය තමයි මෙතෙන්ට යොමු කරන්නේ. දරුවෙක් ඉද කියලා. දන්නේ නැහැ ෂුවර් නැහැ හරියට. එහෙනම් පොකටත් කියලා මෙතන රෙඩි කර ගන්නවා. නමුත් ඒක දිගින් දිගටම තියාගැනීමේ අවස්ථාවක් නැහැ. මොකද එහෙම සංසේචනයක් සිදු වුනේ නැත්නම් කලලයක් හැදෙන්නේ නැති නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික ටික මේ ඇතිවෙච්ච රුධිර නාල වල ධමනි සංකෝචනය වෙනවා. ධමනිකා සංකෝචනය වෙනවා. එන ධමනිකා කුඩා වෙලා ගිහිල්ලා අයින් වෙලා ගිහිල්ලා හරි මේක කායය වෙනවා. හරි ගර්භාෂයක ආස්තරණය කායය වෙනවා. ඒක ගැලවිලා යනවා. හරි තේරුණාද? ධමනිකා මේ ආශ්‍රිතව තියෙන ධමනිකා සංකෝචනය වෙනවා. ඊට පස්සේ පටක තියෙන ඒවා වීලි වෙලා ගිහිල්ලා ඒවා තියෙන සෛල අජීවී තත්ත්වයටපත් වෙලා ඒවා මේ මිය යාමක් වගේ තත්ත්වයක් මෙතන ඇති වෙනවා
මේ හදපු කොටකේ දැන් වැඩක් නැහැ වගේ. හරි. ඒ සංසේචනයක් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? දැන් මේ තත්ත්වයට වෙලා ආයන වෙලා යනවා. ආයන වෙලා කියන්නේ මේක මැරිලා වගේ යනවා. ඇති වෙච්ච එන්ඩෝමෙට්‍රියම්. හරි. අර විදිහට පෝෂක ද්‍රව්‍ය මේ රුධිර වාහිනිය ඇති වෙලා ඒ හැදිච්ච එන්ඩෝමෙට්‍රියම දැන් ටික ටික විනාශ වෙලා ඉවත් වෙලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එක මේ හරියට වගේ අනුරූප වෙනවා. ඒ නිසා මම මෙතනින් අඳිනවා. හිතන්නකෝ මෙන්න මෙහෙම කියලා. ඔය තමයි අර ඇදිච්ච ගර්භාෂය. දැන් ඒකේ අර තිබිච්ච පෘෂ්ටිමත් ගතිය අයින් වෙලා ගිහලා ඒක රුධිර නාళ කාර්යයන් සංකෝචනය වෙලා හරි ශේෂ වෙලා වගේ ඒවා කැලේ අයින් වෙලා ගැලවිලා ඉවත් වෙලා යන්න පටන් ගන්නවා. හරි. ඒතර මේ මෙතෙන්ට සම්බන්ධ වෙනවා. කියන්නේ මේ මෙතනින් ඇවිල්ලා හරිද මේක චක්‍රයක් නේ. ඒක දිගට යනදාම ඔයගලන්ට අපහැදිලි වෙන්න පුළුවන්. මොකද අපි මේ මෙතනින් පටන් අරන් තියෙන්නේ. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙතනින් බිම්බ කෝෂයේ බිම්බ සෛල අයින් වෙලා ගියන් පස්සේ ආයෙත් මෙතෙන්. ඒ වගේම දැන් මෙතනින් ගර්භාෂය චක්‍රය මේ විදිහට කරපත් වෙනවා පස්සේ ඊට පස්සේ ආයෙ මුලට එනවා. ඒ කියන්නේ දැන් පීත දේහයක් නැහැ. ඒක ශ්වේත දේහයක් වෙලා ශ්වේත දේහය අයින් වෙලා. ඊට පස්සේ ආයෙ පටන් ගන්න අපරිණත සිවුනිකාව කියන්නේ එනවා මෙතන. අපරිණත සිවුනිකාවකින් පටන් ගත්තා කියන මෙතන එනවා ඊට දාලව මොකද වෙන්නේ? මුල් අවදීනේ සිවුනිකාවදී මුල හරියදී වගේ ඊළඟ සිවුනිකාවක් පරණ වෙන්න ආරම්භ කරද්දී වගේ මොකක් වෙනවද? ආර්තවය සිද්ධ වෙනවා. ඒක ගැහුවා මේකේ මේ තමයි ආර්තවය සිද්ධ වෙනවා කියලා අපි කියන්නේ. එතකොට අර තිබිච්ච දමනිකා සංකෝචනය වෙනවා. ඒ එන්ඩෝමෙට්‍රියම සකස් වෙච්ච එන්ඩෝමෙට්‍රියම මොන වෙලා යනවද? ගැලවිලා අයින් වෙලා යනවා. ඒතර ඒ ගැලවිලා යද්දි තමයි ආර්තවය සිද්ධ වෙද්දී රුධිර වහනයක් සිද්ධ වෙනවා කියලා කියන්නේ. මේකේ තියෙනවා මේ ඒක ස්වභාවික වෙන ක්‍රියාවලියක්. මේ රුධිර වාහිනිය. හරි. අධික ලෙස මේකේ රුධිර වාහිනිය තියෙනවනේ. රුධිර වාහිනිය කියලා මේකේ දැන් සංකෝචන වෙනවා කියුවේ ඒකයි. හරි. දමනිකා සංකෝචන වෙනවා කියුවේ ඒකයි. අර තියෙන රුධිර නාලිය ඔක්කොම ගැලවිලා ගියොත් දැන් තියෙන ලේ ටිකක් යනවනේ එතකොට. එහෙම වෙන්නේ නැහැ. නමුත් අර කුඩා මේ ඉවත් වෙලා යන්න ඕනේ කරන ටිකක් ඉවත් වෙලා යද්දී රුධිර නාලියත් ඒක පොඩ්ඩක් එහාම වෙලා නේද? ඒවත් ගැලවිලා යනවනේ. ඒවා මහා ලොකු දමනික පිටින් ගැලවිලා යන්නේ පොඩි රුධිර නාල දෙකක් හානිය වෙනවා. ගැලවිලා යනකොට මේ පටකෙස්තර අයින් වෙලා යනකොට අර රුධිර නාල වලට පොඩි හානියක් වෙනවා. ඒ අනුව රුධිරය යම් ප්‍රමාණයක් සමග යෝනි මාර්ගය හරහා පිට වෙනවා අර ඩිම්බසෛලයත් එක්කම. ඒ ඩිම්බසෛලය සංසේචනය වෙන්නේ නැති එක දැන් බැලෝපිය නාලය තුල එයා බලන් ඉන්නවා වැඩක් නැහැ. නේද? කවුරුත් ආවේ නැහැ එයාව සංසේචනය කරන්න. ඊට පස්සේ එයා බැලෝපිය නාලය ඔස්සේ ගර්භාෂය හරහා යෝනි මාර්ගය හරහා ගර්භාෂයේ තියෙන මේ සංකෝචන වෙච්ච දමනිකා ඒ ආසිත ආයන පටක ඔක්කොමත් එක්කලා ඒ විගතවත් වෙලා යනවා. ඒක තමයි ඔසප් වීම නැත්නම් කාන්තාවක් ආර්තවය සිදුවීම කියලා අපි කියන්නේ. හොඳයි. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලිය. දැන් මෙතනින් අවසානයි මොකද්ද? ස්ත්‍රී ප්‍රජනක චක්‍රය. ඒ අනුව මම හිතනවා අනිවාර්යයෙන්ම ගොඩක් මම මානසිකලා මේක වෙලාව අරගෙන පැහැදිලි කරා. ඔයගොල්ලෝ මේකෙන් අවබෝධයක් ගන්න ඇති කියලා. ඒතකොට දැන් ඔයගොල්ලන්ට හරියට මේක තේරුම් ගත්තා නම් දැන් එකපාර නැති වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ නෝට් එකක් බලලා නැවත නැවත මේ වීඩියෝ එක ආයෙ පාරක් දෙපාරක් තුන්පාරක් බලලා හරියටම තේරුම් ගන්න මොකද්ද මේ වෙන්නේ කියන එක. ඒක මතක තියාගන්න ඔයගොල්ලෝ තේරුණා කියලා එකපාර නිකන් අර එන ගැම්මක් අරගෙන ඉන්න එපා. එහෙම මටත් ඒ අතකින් තියෙනවා හැමෝටම තියෙනවා. එහෙම ඉන්න එපා. තේරුණා කියලා නිකන් ඉන්න එපා. අනිවාර්යයෙන්ම නැවත නැවත නෝට් එකක් කියවලා ඔයගොල්ලෝ ප්‍රශ්නයක් විදිහට උත්තරේ ලියන්න උත්සාහ කරන්න. නැත්නම් නෝට් එකක් වෙනම හදන්න. ස්ත්‍රී ප්‍රජනක මේ චක්‍රය කියලා වෙනම නෝට් එකක් ඔයගොල්ලෝ හදන්න. මම හැමතිස්සෙම වීඩියෝස් වලදී කියනවා නෝට් එකක් හදන්න කියලා. ඒ දේ වෙන්න ඕන අනිවාර්යයෙන්ම. එතකොට තමයි ඔයගොල්ලන්ට තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ Tamanට හරියටම තේරුණා සහ තේරිච්ච දේ විභාගෙට ලිය ගන්න පුළුවන්ද කියන එක. තේරුණාට වැඩක් නැහැ. බයොලොජි වල තේරෙනවා. ගොඩක් වෙලා දැන් මේ වගේ දෙයක් නොතේරි තියෙන පුළුවන්. සමහරක් ගොඩක් කොටස් දැන් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය නොතේරි තියෙන්නේ නැහැ නේද? හරි. ඒ අනුව මෙන්න ස්ත්‍රී ප්‍රජනක චක්‍රය. එහෙනම් මේ චක්‍රය සරලව මතක් කරගත්තොත් මුලින්ම මේකෙදි මේ මම යන්නේ LH FSH මට්ටම. එතකොට මේ මට්ටම් දෙක වැඩි වෙනවා මෙන්න මේ නිපද වෙන පරිණත වෙන සිවුනිකාවේ අවස්ථාව අනුව හැදෙන LH FSH මට්ටම් වැඩි වෙනවා අඩු වෙනවා. ඒ තත්ත්වය තියෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට මේ සංසන්දනය කරගන්න පුළුවන්කම තියෙනවා විශේෂයෙන් මෙතෙන්දී. මොකද විභාගෙට මේ කොටසෙන් එන MCQ අමාරු නැහැ. හොඳට තේරුම් ගන්න තියෙනවා නම් මේ රූපේ හරිය ඔයගොල්ලන් අටම ගානේ ඔළුවේ තියෙනවා නම් ඔයගොල්ලන්ට මේක අමාරු වෙන්නේ නැහැ. හැබැයි
එහෙම නැති වුණොත් මේක ගොඩක් අමාරුයි. ඒ කියන්නේ එක විදිහට අහන්න පුළුවන්. ගර්භාෂය එක්ක සංසන්දනය කරනවා මේ LH හා FSH මට්ටම්. හරි. ගර්භාෂය ඔයගොල්ලන්ට කියනවා මේ ශ්‍රාවීය අවධියේදී ඉහළ LH මට්ටමක් පවතී. ශ්‍රාවීය අවධියේදී ඉහළ ඊස්ට්‍රඩියෝල් මට්ටමක් පවතී. කොහොමම ගොඩාක් එහාට මෙහාට කර දෙන්න පුළුවන්. හරි. ශ්‍රාවීය අවධියේදී ඊට පස්සේ කියන්න පුළුවන් සිවුනිකාව ගැන කියන්න පුළුවන්. හරි. ඒතර අන්නේ මට්ටමට ඔයගොල්ලෝගේ ඔළුව ඔයගොල්ලෝ සකස් කර ගන්න ඕනේ. මේක තේරුම් ගන්නවා වගේම නෝට් එකක් දාපුවා කියවලා ප්‍රශ්නෙකට උත්තරයක් දීලා ඒ හොඳ අවබෝධයක් සියුම් අවබෝධයක් මේ ක්‍රියාවලියට දාලා තියෙනවා. ස්ථිරවම අනිවාර්යයෙන්ම එක MCQ එකක් කරලා නැතුව යන්නේ නැහැ මේකෙන්. හරි ආර්ථෝජක්ටේ සම්බන්ධ කරලා එනවම තමයි. හරි. ඉතින් આવොත් හොඳ අවස්ථාවක්. මොකද ඔයගොල්ලෝ මේකේ යම් කෙනෙක් තේරුම් අරන් ඉන්නවා නම් හොඳට. ඒතකොට බහුතරය මොකද වෙන්නේ බයෝ කරන ළමයි මේක තේරුම් ගත්තේ නැති අය. ඒතකොට එහෙම අය අතර ඕගොල්ලන්ට පුළුවන් වෙනවා එක අඩියක් හරි ඉස්සරහට යන්න මේක තරම් විභාගයක්. ඉතින් එක්කෙනෙකුට හරි යනවා එක්කෙනෙකුට වරදිනවා කියන එක නෙමෙයි අපි බලන්නේ. නමුත් ඒකෙම වෙනවා. ඉතින් යනවා අපි උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් ඒ මට්ටමට හැඩ ගැහිලා ගමන යන්න. හොඳයි. එහෙනම් මේ ක්‍රියාවලිය වෙනවා මේක පැහැදිලි කරගන්න. හරි. ආපහු තේරුම් දෙයක් තියෙනවා නම් ආපහු වීඩියෝ එක බලන්න. ඊට පස්සේ අපි මේ එකම තවත් කොටස් කීපයකට යනවා මේ ගැන කතා කරද්දී ඊළඟ තියෙන තමයි ආර්ථව හරණය. දැන් මෙහෙම ක්‍රියාවලියක් ගන්නවා මේකේ යම් වැඩි වියටපත් වුණායින් පස්සේ ඉතින් දිගින් දිගටම මේ ආර්ථවය කියන එක සිද්ධ වෙනවා. දින සාමාන්‍යයෙන් කියන්නේ 14කට සැරයක් කියලා එහෙම ආර්ථවය සිද්ධ වෙනවා ඩිම්බ කෝෂයකින් බැගින්. ඒක යම් කාලයක් යනකොට ගොඩක් වෙලාවට අවුරුදු 45 50 වගේ මට්ටමක් හරි 50 වගේ මට්ටමට යනකම්ම එයාගේ ඩිම්බ මෝචනය සිද්ධ වෙනවා. ඒ කියන්නේ දරුවෙක් බිහි කිරීමේ හැකියාව තියෙනවා. එතනින් පස්සේ හරි ඒ අවුරුදු 45 පැනලා 50 ගණන් වුණායින් පස්සේ මේ ක්‍රියාවලිය මොනවා වෙන්නේ නැතු යනවද? එක ක්‍රියාවලියට ක්‍රියාත්මක වෙන්නේ නැතු යනවා. ඒ කියන්නේ ඒකේ ප්‍රධාන කොටස් දෙකක් වෙනවා. එකක් තමයි මේ ඩිම්බ කෝෂ වලින් අණ්ඩසෛල හදලා දෙන්නේ නැහැ. හරි? ඩිම්බ කෝෂ වලින් දැන් එයා ගාව මිලියන ගණන් තියෙනවනේ. ඉතින් මිලියන ගණන් තියෙන එකේ දුන්නා නම් මොකද නේද? එහෙම දෙන්නේ නැහැ. එයා ඒ කාලෙන් පස්සේ එයා දෙන එක වළක්වනවා. ඒ කියන්නේ ඩිම්බ කෝෂ අක්‍රිය වෙලා යනවා වගේ. වෙන විදිහකින් කිව්වොත් ඒ ක්‍රියාවලිය එයා කරන්නේ නැහැ. කරන්නේ නැතුව යනවා. ඊට අමතරව මොනවා වෙනවද? ඊස්ට්‍රජන් නිපදවීම අඩු වෙනවා. ඊස්ට්‍රඩියෝල් නිපදවීම අඩු වෙනවා. ඒ වගේම FSH හා LH වලට තියෙන සංවේදීතාව අඩු වෙනවා කියලා කියනවා. දැන් ඔන්න ඔය ක්‍රියාවලිය ටික වෙන නිසා කාන්තාවකගේ යම් අවුරුදු 50න් පස්සේ වගේ ආර්ථව හරණයක් සිද්ධ වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ ආර්ථවය නතර වීම. මේ චක්‍රානුකූලව එහෙම සිදුවන ක්‍රියාවලිය රිද්මයානුකූලව සිදුවන ක්‍රියාවලිය යම් වයසකින් පස්සේ නැති වෙලා යනවා. පුරුෂයන්ට එහෙම නැහැ. ඊටම ක්‍රියාවලිය තියෙනවා. හරි. ඊට පස්සේ ඊළඟට අපි කතා කරනවා මානව විකසනය ගැන. දැන් මේ විදිහට සංසේචනයක් වුණොත්. හරි. දැන් අපිට වැඩක් නැහැ සංසේචන නොවුනොත් කතා. සංසේචන නොවුනොත් එයා යන්න ගියාවේ. දැන් අපි කතා කරන්නේ මොකද්ද? සංසේචනයක් වුණොත්. එතනින් පස්සේ යුක්තාණු හැදෙන්නේ කොහොමද? ඊළඟට එතනින් පස්සේ කලලයක් සහ භ්‍රූණයක් හැදෙන්නේ කොහොමද කියන්නේ. දැන් හිතන්න සංසේචනය වුණා කියලා. සංසේචනය වෙන්නේ කොහෙද? ඒකත් ඊළඟ ප්‍රශ්නයක්. සංසේචනය වෙන්නේ කොහෙද? සමහරගේ ගර්භාෂයේ කියලා නේද? සමහරගේ යෝනි මාර්ගයේ කියලා. සමහරගේ ඩිම්බ කෝෂවල කියලා. ශුක්‍රාණු එන්දේපාය ඇවිල්ලා ඩිම්බ සෛලය නැත්නම් අණ්ඩ සෛලය සංසේචනය කරන්නේ කොහෙද? සාමාන්‍යයෙන් මේ ක්‍රියාවලිය වෙන්නේ ෆැලෝපිය නාලයේ ඉහළ කෙළවරේ කියන. නැත්නම් ඩිම්බ ප්‍රනාලය කියලා අපි නම් කරා. ඒ ඩිම්බ ප්‍රනාලයේ ඉහළ කෙළවරේ තමයි සංසේචනය සිද්ධ කරන්නේ. හරි. මේක රූපයක් ගන්නමු.
මේ දැන් ගර්භාෂය තියෙනවා කියලා හිතුවොත් නේද? මම ගර්භාෂය තියෙනවා මේ මාර්ගයේ වන මාර්ගයේ. ඒතර මේ කියන්නේ ඩිම්බ ප්‍රණාලය. හරි. දැන් මෙතනින් ඩිම්බ සෛලයක් නිකුත් කරන්නේ සාමාන්‍යයෙන් මෙයාට. ඒතකොට පැලෝපියන් නාලය මගින් මෙයාගේ තියෙන පක්ෂ මුදල් මේ විදිහට අපිට දෙයක්. මේ පක්ෂ මුදල් අපිට දෙය ඔස්සේ දැන් ඩිම්බ සෛලය මේ දෙසට ගමන් කරනවා. මෙන්න මේ හරියදී වගේ තමයි මේ සංසේචන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ වෙනත් විදිහින් ගත්තොත් එතකොට ශුක්‍රාණුවකට මෙතනින් ඇතුල් වෙලා නේද? මෙහෙම ශුක්‍රාණුවකට මෙතනින් ඇතුල් වෙලා මේ සෛල වලට යන්න වෙනවා ඔය දක්වාද? ගර්භාෂය හරහා ගිහිල්ලා ඩිම්බ නාලය දිගේ මේ දක්වාම යන්න වෙනවා. නේද? මන්ටය කොච්චර අපගිරීමක් කරනවද කියලා නේද? ඒතකොට ඒ දක්වා යනවා. ඒ දක්වා ගිහිල්ලා තමයි මෙතෙන්දී සංසේචනය සිද්ධ කරන්නේ. ඒතර මේ සංසේචනය සිද්ධ වෙන්නේ කොහොමද? ඔයගොල්ලන්ට මතකද ඩිම්බ සෛලය? නිකුත් කරන්නා වූ ඩිම්බ සෛලය කියන්නේ ඩිම්බ කෝෂ මගින් නිකුත් කරන්නා වූ අණ්ඩ සෛලය අපි කියනවා ඒක ද්විතීක අණ්ඩ සෛලය තමයි එතනදී නිකුත් කිරීම සිද්ධ වෙන්නේ කියලා. ඒතර එයා කොයි වගේ විභාගද කියන එක ඔයගොල්ලන්ට මතක ඇති. මේ විදිහේ ද්‍රවීය දේහයක් තියෙනවා. මෙයා ඉන්නේ කොයි කලාවේද? යෝග කලාවේ තියෙන්නේ. ඒතර යෝග කලාව මෙහෙම වර්ණ දෙක ටික පිළියෙල කරගෙන මෙයාම ඉන්නේ. මොහොනේ එයාම මෙයාගේ තියෙන ඊට පස්සේ මෙහෙම ව්‍යුහයක් එකක් කියව පෑදී කලාපය කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා ආධාරක සෛල ස්තරය. මම සෛලයන් දෙන්නේ නැහැ. මේ වගේ නිකන් දානවා. මේ ආධාරක සෛල ස්තරය කියලා කියන්නේ. මේකේ තියෙන්නේ සෛල. එතන මම පොඩ්ඩක් අඳින්න සෛල වගේ. මෙහෙම සෛල මේකේ තියෙන හරි සෛල ගොන්න. ඒ කියන්නේ ඒවා ගොඩක් තදින් එහෙම ඇසිලා බැඳිච්ච ඒවා නෙමෙයි නිකන් සෛල ගොන්නකින් ආවරණය වෙලා තියෙනවා. අර සිවුනිකාවෙන් පිට වෙනකොට හරි සිවුනිකාව මගින් දෙන නිකන් අර නේද දෑගි වගේ දෙන සෛල ටිකක් ආරක්ෂාවට කියලා. දැන් ඔන්න එනවා ශුක්‍රාණු. ශුක්‍රාණු සෛලයක් මේ විදිහට එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? ඔයගොල්ලෝ මතක ඇති ශුක්‍රාණුව කියනද ශුක්‍රාණු සෛලයක් ඔය වගේදී මෙහෙම සෛලයක්. මෙයාගේ ලොකු න්‍යෂ්ටියක් මෙහෙම තියෙනවා. මෙහෙම තියෙනවා ඊට පස්සේ අග්‍රදේහය කියලා ගමන්. ඔය අග්‍රදේහය මොනවද තිබුණේ? ජීර්ණ එන්සයිම් තිබුණා නේද? අග්‍රදේහයේ තිබුණ ජීර්ණ එන්සයිම්. දැන් මෙයා මොකද කරන්නේ? දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ සෛලාගාම විනිවිද යන්න පුළුවන්. හරි එහාට මෙහාට කරලා මෙයා ඔළුවෙන් ගහලා නේද? හිස තියෙනවනේ ශුක්‍රාණු හිස්සෙන් ගහලා එහාට මෙහාට කරගෙන මෙයා විනිවිද යනවා. පෑදී කලාපය දක්වා. පෑදී කලාව තමයි මේක ග්ලයිකෝප්‍රෝටීන් ස්තරය. මොන ප්‍රෝටීනද? ග්ලයිකෝප්‍රෝටීන්. කියනවා මෙතනින් යන්න බෑ ලෙසි හපනකොට. හරි එතනින් යන්න එයාට මොකක් ඕනේද? අන්න එයාගේ අග්‍රදේහය අවශ්‍ය වෙනවා. අග්‍රදේහයේ තියෙන එන්සයිම් ටික එයා ශ්‍රාවය කරලා මේක ජීර්ණය කරනවා. ඒක ජීර්ණය කරලා එතන ට්‍රැක් එකක් හදා ගන්නවා. ඊට පස්සේ ගැටලුවක් නැතුව මෙයාට යන්න පුළුවන්. පෑදී කලාපයෙන් සිදු කරන්න ගිහිල්ලා එයා පරිබීජන අවකාශය හරහා ඩිම්බ සෛලේ ප්ලාස්ම පටලය වෙද ළඟා වෙනවා. ප්ලාස්ම පටලය හරහා ඊට පස්සේ මොකද්ද මෙයා කරන්නේ? මෙතෙන් ළඟා වුණාන් පස්සේ මෙතනින් උදාහරණ මෙයාගේ න්‍යෂ්ටි. හරි ශුක්‍රාණුක න්‍යෂ්ටි. හරි ඔන්න විතරයි. ශුක්‍රාණුක න්‍යෂ්ටි. දැන් මේ ක්‍රියාවලිය මෙහෙන් වෙනකොටම ඒ කියන්නේ ශුක්‍රාණුව මෙතනින් විනිවිද යනකොටම පෑදී කලාපයේ විනිවිද යනකොටම මෙයා ඒක අඳුර ගන්නවා සංසේචනයක් විදිහට. එම අඳුරගෙන එයා තමන්ගේ ඌණනය දෙක කියන ක්‍රියාවලිය සම්පූර්ණ කර ගන්නවා. සම්පූර්ණ කරගෙන දෙවන ද්‍රවීය දේහයක් නිපදවනවා. ඒ වගේම අණ්ඩ සෛලයේ ද්විතීක අණ්ඩ සෛලය නැත්නම් පර්ණක අණ්ඩ සෛලය බවට පත් වෙනවා. උන්නේ අවසානයේදී මොකක්ද බවට පත් වෙනවද කියලා කිව්වේ. උන්නේ අවසානයේදී එයා ඩිම්බ සෛලය බවට පත් වෙනවා. ඒත් එක්කම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා එතකොට කවුද? ශුක්‍රාණුක න්‍යෂ්ටිය. දැන් මොනවා වෙන්න පුළුවන්ද? මෙයාත් එක්ක සංසේචනය වෙන්න පුළුවන්. මේ න්‍යෂ්ටි දෙක. හරි. න්‍යෂ්ටි මොනවා වෙනවා කියලා කියන්නේ? න්‍යෂ්ටි පෑහීම. එහෙනම් ශුක්‍රාණුක න්‍යෂ්ටිය සහ අණ්ඩ සෛලයේ තියෙන න්‍යෂ්ටිය, ඒ න්‍යෂ්ටි දෙක පෑහීම තමයි අපි කියන මොනවා වීම කියලාද? සංසේචනය කියන්නේ. ඔන්න සංසේචනය වෙනවා. සංසේචනය වෙලා හැදෙනවා මොකක්ද? ද්විගුණ යුක්තාණු. දැන් න්‍යෂ්ටියක් තියෙන මේක වර්ණ දෙකක් තියෙනවා. කීයද? 46. මේක තමයි යුක්තාණු. හරි ඔන්න සංසේචනයක් කරා. ඒකේ කාලයක් කියන්නේ කාලයක් වැදගත් වෙනවා ගොඩක් වෙලාවට. කාල ගොඩක් තියෙනවා. හරිද? කාල ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් පැය 12 14 කියලා අපි කියන්නේ
පැය 12ක් 14ක් අතර කාලය තුල මේ සංසේචන ක්‍රියාවලිය සිද්ධ වෙනවා ඩිම්බ ප්‍රණාලවල ඉහළ දෙකවල. එතනින් පස්සේ මොකද වෙන්නේ? දැන් ඔන්න ඩිම්බය හා ශුක්‍රාණුවේ තියෙන සංසේචනය සම්පූර්ණ වෙනවා යුක්තාණුවක් හැදුනා. මෙයා තමයි දැන් අපි කවුරු බවටද? අපි බවට ඕගොල්ලෝ බවට අපේ ආරම්භය මෙතන. හරි? මෙතනින් තමයි අපි හැදලා තියෙන්නේ ඇහැට නොපෙනෙන ජීවියෙක් විදිහට. ඒ අනුව මේ ක්‍රියාවලියෙන් පස්සේ මේ යුක්තාණුව දැන් මෙතනනේ සංසේචනය වෙන්නේ. ඒතකොට යුක්තාණුව ඊට පස්සේ එනවා ගර්භාෂයට ඇවිල්ලා මානවයාගේ මොකක් ආරම්භ වෙනවද? විකසනය ආරම්භ වෙනවා. මානව විකසනය ආරම්භ වෙනවා. මානව විකසනය කියලා කියන්නේ මෙයා දරුවා බිහිවීම දක්වා වූ සිද්ධ වෙන්නා වූ මේ යුක්තාණුවේ සිට දරු ප්‍රසූතිය දක්වා කලලය තුල සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි අපි කියන මානව විකසනය කියලා. මානව විකසනය ළමයි සාමාන්‍යයෙන් සති 38ක් සත්‍ය වලින් ගත්තොත් සති 38ක් පමණ ගත වෙන කාලයක් කියනවා ආසන්නව මාස 9ක්. මාස 9ට වැඩි 9 වරක් 4 නම් 36යි. සති 38ක් අපි දස මාසයක් කියලානේ කියන්නේ නේද? මවගේ කුසේ දස මාසයක් ඉන්නවා කියලානේ. ඉතින් ආසන්නව මාස 10කට කිට්ටු මාස 9කට වැඩි කාලයක් යනවා සාමාන්‍යයෙන් ගත්තාම. මොකද මෙතනින් ගන්න මේ යුක්තාණුවේ ඉඳලානේ. ඊට කලින් ඉඳලාම දැන් ආර්ථවයේ වෙච්ච වෙලාවේ ඉඳලාම ගත්ත මේ එහෙම ඩිම්බ මේ පරිණත වීම ඒ කාලේ ඉඳලාම ගත්තොත් මාස 10ක් හරියනවා. හරි. කොහොමද මෙතනදී අපි කියන්නේ සති 38ක්. මෙතනින් ඔයගොල්ලෝ මතක තියාගන්න මේක සෑහෙන කාල වශයෙන් හරියටයක් යුක්තාණු වීමෙන් සිට දරු ප්‍රසූතිය දක්වා ක්‍රියාවලිය. ඒකෙදී අපි කියනවා හරිද පළවෙනි සති 8 කලල අවධිය කියලා. මේ සති 38න් පළමු 8 හරි පළමු සති 8 අපි කියනවා කලල අවධිය කියලා. ඉතුරු කාලය يعني ඊළඟ සති 30 අපි කියනවා මොනවා කියලාද? භ්‍රූණ අවධිය. يعني කලල අවධියෙන් පස්සේ ඊළඟට එන්නේ භ්‍රූණ අවධිය. අපි කියන භ්‍රූණය කියලා ওই වචනයක් හැමතිස්සෙම ඔයගලන්ට භාවිත වෙනවා. කලලය කියනවා භ්‍රූණය කියනවා. ඒක මොකක්ද කියලා දන්නේ නැහැ. මේ වෙනස තමයි මේ වෙනස. ඒ කාලය ඇතුව කුඩා හරි පරිණත වෙලා නැති විකසනය අඩු කාලයක අපි කියන්නේ කලලය කියලා. යම් තරමකට විකසනය වුණාට සති 8ක් පහු වෙලා කියන්නේ සෑහෙන විකසනයක් යාගේ වෙලා ඒ අනුව ඒ අවස්ථාව අපි කියන්නේ භ්‍රූණ අවධිය කියලා. යනවා ඒ භ්‍රූණය ඊට පස්සේ තවදුරටත් ඒ විකසනය වීම සිද්ධ කරගෙන තමයි අපි මානවයා දක්වා ඒ ක්‍රියාවලිය එන්නේ. හරි ඊළඟට අපි බලමු ඊට පස්සේ වෙන ක්‍රියාවලිය ටික මේ වීඩියෝ එකේ ඒවත් අපි කතා කරනවා කලල බන්දය අපි කියන දක්වා ඒ කරුණු ටික මෙතනදී සාකච්ඡා කරනවා. හොඳයි. මේ රූපේ මම තියාගන්නවා. එතකොට දැන් මේ විදිහට ශුක්‍රාණු ගිහිල්ලා දැන් එනවා කවුද එන්නේ යුක්තාණුවක් දැන් සංසේචනය වෙනවා. ඒතකොට ඒක උනත් ඔයගොල්ලෝ දන්නවා යුක්තාණුව සංසේචනය වෙනවා කියන එකත් ලොකු රේස් එකක් කියලා කියනවා නේද? ලෝකේ තියෙන මහා දැවැන්ත රේස් එකක්. ඔලිම්පික් රේස් එක දැකලා තියෙන්නේ. ඊටත් වැඩිය ලොකු රේස් එකක් තමයි මොකද ශුක්‍රාණු බිලියන ගාණක් කරකලින් උදාහරණයක් ඒ ටික ඔක්කොම යනවා එක්කෙනෙක් නේද? එක්කෙනෙක් වෙනුවෙන් යනව සංසේචනය කරන්න. ප්‍රේම ගිහිල්ලා එතනින් හොඳම හරි ඒ කෙනෙක් තීරණය වෙන මොකද්ද? ඩාවින්ගේ පරිණාමවාදයේ ඒ කෙනෙක් නැන් වෙනවා. මොකද හොඳම හැකියාව තියෙන හරි. يعني හොඳම සාධක සියල්ල සම්පූර්ණ වෙච්ච හොඳ පෘෂ්ටිමත් ශුක්‍රාණුවක් මගෙන් තමයි මෙතන අබල දුබල වෙලා නේද ගාට ගිහිල්ලා එහෙම යන ශුක්‍රාණු වලට යන්න හම්බෙන්නේ නැහැ. මුලින් ගිහිල්ලා කෙනෙක් ඉස්සර වෙනවා. නම් තරඟ කරලා ඕනේ එතෙන්ට රිංග ගන්න. එහෙම කෙනා තමයි ජය ගන්න. ඉතින් එහෙම වෙලා ඊට පස්සේ කොහොම හරි යුක්තාණුවක් හැදිලා ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියන එක අපි ඊට පස්සේ බලන්න ඕනේ. දැන් යුක්තාණුව මෙතන තියෙන්නේ නැහැ. මෙතන දරුවෙක් හැදෙන්නේ නැහැ. මෙතන කලලයක් තියෙන්නේ නැහැ. ඊට පස්සේ මේක එනවා රෝල් වෙලා කොහෙටද? ගර්භාෂයේ වෙද.
ගර්භාෂය වෙත එනකොට මෙයා ඒ එන අතරතුරම අපි කියනවා පැය ගානේ අපි කියනවා පැය 24ක් සංසේචනය වෙලා පැය 24ක් ගියාට පස්සේ වේදන ගණනාවක් ඇති වෙනවා කියන්නේ. වේදන ගණනාවක් ඇති වෙනවා. ඒ කියන්නේ යුක්තාණු මෙහෙම නම් ඒ යුක්තාණු ඔන්න දෙකට බෙදෙනවා. මෙහෙම බෙදෙනවා එතනින් සෛල දෙකක් බවට. හොම්. ඊට පස්සේ ආයෙ මෙහෙම බෙදෙනවා. එතනින් සෛල හතරක් බවට පත් වෙනවා. හරි යුක්තාණු ඔන්න ඔය විදිහට වේදන බෙදි හරි දෙකට බෙදෙනවා හතරට බෙදෙනවා ඒ වෙච්ච හතර ආයෙ 8ක් හැදෙනවා 2 4 8 16 32 විදිහට එයා සෛල ගාන තමන්ගේ වැඩි කරගනිමින් කොහෙට එනවද මෙතෙන්ට එනවා හරි පැය 24ක් යද්දී ඒකට කියනවා ශීඝ්‍ර අනුමන විභාජනයෙන් බෙදීම සිද්ධ වෙනවා කියලා ඊට පස්සේ දින 3ක් 4ක් දින 3ක් 4ක් ගියයින් පස්සේ මේක ඩේස් කියලා දාමු මෙතනින් ගොඩක් මේ විදිහේ නැයිතර පැය 24කින් ඔය වගේ වේදන ඇති වෙන පටන් අරගෙන ඊට පස්සේ ඒ වගේ පැය 24 ඒවා තව 3ක් 4ක් වගේ ගියයින් පස්සේ සෛලේ ලොකු සෛල ප්‍රමාණයකින් යුක්ත සෛල බෝලයක් විදිහට තමයි මෙයාගේ ඇසට පෙනෙන මට්ටමේ ඊයේ පේන මට්ටමේ සෛල ගුලිය බෝලයක් විදිහට මෙයා බොරපත් වෙලා එනවාද ගර්භාෂයට පැමිණෙනවා දින 3-4කට පස්සේ එතකොට අපි කියනවා මේකට මොරුලාව කියලා මොරුලාව. ඒතර මේක තනිකර සෛල බෝලයක්. හරි. ඔන්න සෛල වලින් හැදිච්ච සෛල බෝලයක්. හරි. ඒක එනවා ගර්භාෂය වෙත. ඊට පස්සේ මේක ටිකක් විශේෂිත ව්‍යුහයක් බවට පත් වෙනවා. දැන් ගර්භාෂයට එනවනේ මොරුලාව. මොරුලාව ගර්භාෂයට ආවයන් පස්සේ මේකේ තියෙනවා ඊට පස්සේ ගර්භාෂයේ බිත්තියට අපි කියන්නේ මොකක්ද කියලාද එන්ඩෝමෙට්‍රියම් කියලා. ගර්භාෂයේ බිත්තියට අපි කියනවා මොන බිත්තියමද එන්ඩෝමෙට්‍රියම් කියලා. මම තියෙන ගර්භාෂයේ මේකේ බිත්තියට අපි කියනවා එන්ඩෝමෙට්‍රියම් කියලා. එතකොට මේ බිත්තිය එන්ඩෝමෙට්‍රියම්ට ගත්තයින් පස්සේ දැන් මෙතෙන් දාවන මොරුලාව චූටියට මනින්නේ මොරුලාව. ඊට පස්සේ යම් මොකද වෙන්නේ දැන් එන්ඩෝමෙට්‍රියම් තියෙන පෝෂක එන්ඩෝමෙට්‍රියම් තැම්පත් වෙලා ඒකේ තියෙන පෝෂක ලබා ගන්න පටන් ගන්නවා. එතනදී එයා හදා ගන්නවා. එහෙම පටන් අරගෙන යම් විශේෂිත ව්‍යුහයක්. අපි කියනවා දින 5කට විතර පස්සේ. හරි. දින 5කින් විතර දින 5කට විතර පස්සේ බ්ලාස්ට් කෝෂය කියලා විශේෂිත වූ බ්ලාස්ට් කෝෂය කියලා විශේෂිත වූ ව්‍යුහයක් හදාගන්නවා. ඒ ව්‍යුහය මෙන්න මේ වගේ. මම ඒක අදින්නම් මෙතන. මෙන්න මෙහෙම සෛල වලින් ඇදිච්ච ආවරණයක් තියෙනවා. ඊට පස්සේ මෙයාගේ තියෙනවා මේ සෛල පිටක්. හරි. කුඩා සෛල තියෙන සෛල පිටක් අපිට ඇතුළේ විශේෂයෙන් දකින්න පුළුවන්. මොනවා වගේ. ඊට පස්සේ මේ එකේ මොනවද වෙලා තියෙන්නේ? තරලය. මෙන්න මේ වගේ මේ පෝෂක වලින් තරලයක් සහ සෛල පිටක් අපිට දකින්න පුළුවන් වෙනවා මේ බ්ලාස්ට් කෝෂයේ මත තුල. මේකට අපි කියනවා බ්ලාස්ට් කෝෂයේ සමානිත වෙනවා කියලා ඇතුල් සෛල පිට. මේ ව්‍යුහයට මේ කොටසට අපි කියනවා පෝෂ්‍ය බ්ලාස්ට් කියලා. පෝෂ්‍ය බ්ලාස්ට්. යනවා බ්ලාස්ට් කෝෂයේ සමන්විතයි ඇතුල් සෛල පිට සහ පෝෂ්‍ය බ්ලාස්ට්. මේ ඇතුල් සෛල පිට වගේ තමයි කවදා හරි කලලය ඇති වෙන්නේ. මේක තේරෙනවා මේ කලලය ඇදෙන සෛල එකයි නේද? අර ඇදිච්ච අර මොරුලාව තමයි දැන් මේ මෙතෙන්ට යොමු වෙලා තියෙන්නේ. ඒතර මේකේ ආවරණ පටලයක් තියෙනවා සෛල ස්තරයක් විදිහට. අභ්‍යන්තරයේ තියෙනවා ඇතුල් සෛල පිට. එයා කලලය සහ කලලා වාරය හදනවා. ඇතුල් සෛල පිට මගින් පෝෂ්‍ය බ්ලාස්ට් මගින් මොකද කරන්නේ එතකොට? එයා මගින් කලල බන්ධය සෑදීමට දායක වෙනවා. කලල බන්ධය. කලල බන්ධය හදනව නෙමෙයි. මොකද කලල බන්ධය කියලා කියන්නේ මවක් දායක වෙන, දරුවක් දායක, භ්‍රූණයක් දායක වෙන ව්‍යුහයක්. ඒක භ්‍රූණයා විතරක් හදන එක නෙමෙයි. ඒ නිසා අපිට කියන්න බෑ කලල බන්ධය හදනවා කියලා. කලල බන්ධය සෑදීමට දායක වෙනවා කියලා කියන්නත් පුළුවන්. එනවා මෙන්න මේ විදිහට ඇති වෙනවා ඇතුල් සෛල පිටක් වගේම පෝෂ්‍ය බ්ලාස්ට් එක. ඊට පස්සේ හරි
මම මෙතනම පොඩ්ඩක් ඒක විශේෂිතව අඳින්නම්. මෙතන ඉඩමද නිසා දැන් මෙයා ඉන්නේ මෙතන. මෙතන තවදුරටත් දැන් මට මේ මන්දේ ටික ලොකුවට පේනවා. නමුත් මෙතන පැහැදිලි අපැහැදිලි වෙන නිසා මම මොකද කරන්නේ? මෙතන අඳිනවා. මෙන්න මේ කියන කෝෂ්‍ය බ්ලාස්ට් එක මගින් මොනවා වෙනවද? මෙයා මගින් ඇති වෙනවා මෙන්න මේ වගේ නෙළුම් ආකාර view. ඇඟිලි වගේ view නෙළුම්. හරි. එහෙම ඇති වෙලා මෙයා බැඳෙනවා ගිහිල්ලා ගර්භාෂයක එන්ඩෝමෙට්‍රියමට. ඒ කියන්නේ මෙතෙන්ට හරි. මෙන්න මෙතෙන්ට මේම නෙළුම් මගින් මෙයා මොනවා වෙනවද? සම්බන්ධ වෙන්නේ. දැන් සෛල පිට මෙහෙම තියෙනවා ඊට පස්සේ. හරි. ඒ අනුව මේ ක්‍රියාවලිය. හරි. මේ ක්‍රියාවලියට හරි මෙතනින් දැන් මෙහෙම සම්බන්ධ වෙනවා කෝෂ බ්ලාස්ටයේ තියෙන හරි එයා හදන අඟුලිකා මගින් එන්ඩෝමෙට්‍රියමට සම්බන්ධ වෙනවා කවද බ්ලාස්ට කෝෂ්ඨය කියන view එක. එහෙම සම්බන්ධ වෙන ක්‍රියාවලියට අපි කියනවා මොනවා වෙනවා කියලාද? අධිරෝපණය වෙනවා කියලා. මේක වෙන්නේ දින 7කට පස්සේ. දැන් දින ගාන කාල ගාන පොඩ්ඩක් ආයෙත් මතක් කරගන්න. කාලය අපිට ආවා මුලින්ම පැය 7ක්-8කින් තමයි සංසේචනය වෙන්නේ. ඩිම්බ මෝචනය සිද්ධ වෙලා පැය 7ක්-8කින්. ඊළඟට සංසේචනය වෙලා පැය 24කින් ભેදන හැදෙන්න ගන්නවා. දවස් 3-4කට පස්සේ මුරුල්ලාව හැදෙනවා. දින 5කට පස්සේ ගර්භාෂයට ඇවිල්ලා බ්ලාස්ට කෝෂ්ඨයේ බවට විකසනය වෙනවා. දින 7කින් මොනවා වෙනවද? අධිරෝපණය වෙනවා. ගර්භාෂය තුල එන්ඩෝමෙට්‍රියම තුල අධිරෝපණය වීම සිද්ධ වෙනවා බ්ලාස්ට කෝෂ්ඨයම. හරි. ඊට පස්සේ කෝෂ්‍ය බ්ලාස්ටය මගින් විවිධ කාර්යයන් සිදු කරනවා. ප්‍රධාන වශයෙන් එයාගේ හරි කෝෂ්‍ය බ්ලාස්ටය කියලා කියන්නේ ඒකට දැන් මේ කෝෂ්‍ය බ්ලාස්ටය මගින් තමයි මෙයාට එන්ඩෝමෙට්‍රියම ඇති කරලා කලර් බන්ධය කියන ව්‍යුහය සකස් වෙන්නේ මෙතෙන්දී. හරි. තාම කලර් බන්ධය ලොකුවට පරිණත වෙලා නැහැ. නමුත් මේ දක්වා දැන් කෝෂ්‍ය බ්ලාස්ටයෙන් අඟුලිකා වගේ හදලා එන්ඩෝමෙට්‍රියම තුල ගිහිලා දැන් පෝෂක ද්‍රව්‍ය ලබා ගැනීම හා මේ තුල තියෙන අපද්‍රව්‍ය පරිවර්තනය මවාන්තර සම්බන්ධය දැන් හදාගන්නයි තියෙන්නේ. එනවා මේකෙන් කරන ප්‍රධාන කාර්යයක් තමයි HCG human HCG ක්‍රෝනියෝ මානව කලබන්ධ ගොනඩෝට්‍රොෆින් හෝමෝන. හරි. human gonadotrophic කියලා. හරි. කියන්නේ HCG වලට HCG ස්‍රාවය කරනවා කවුරු මගින්ද? මෙන්න මේ කියන කෝෂ බ්ලාස්ටය මගින්. හරි. අරයට අඟුලිකා වලින් සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා කෝෂ බ්ලාස්ටය මගින් ස්‍රාවය කරනවා HCG. එතකොට HCG තමයි කියනවා LH වල කරපු කාර්යභාරය කරන් යන්නේ. LH කරපු කාර්යභාරයට සමාන කාර්යභාරයක් HCG වලට තියෙනවා. ඒ මගින් පීත දේහය. ඔයගොල්ලන් මතක ඇති ඒවා අමතක කරන්න එපා. හරි. මුලාව දුන්නානේ. පීත දේහය අමතක කරන්න එපා. පීත දේහය ඇදුනා ඒ මගින් තමයි ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන් නිපදෙන්නේ. ඒතකොට මේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් මට්ටම දිගටම තියාගන්න අවශ්‍යයි අපිට. ඒකට හේතුව දැන් සංසේචනයක් වෙලා කලලයක් හැදිලා තියෙනවා. ඒතකොට ඒ අනුව කලලයක් හැදිලා නම් තියෙන්නේ තව දුරටත් අපව ප්‍රාථමික සිවනිකාවක් මොනවා වෙලාද පරිණත වෙලා ආය આવොත් කලල මේකේ පහයක් හැදෙන්න පුළුවන් නේද? එහෙම වෙලා බෑනේ. කලල උඩරින්ම නිවුන් දරුවෙක් වගේ අර අසාමාන්‍ය අවස්ථාවකදී පමණයි එක ගර්භාෂය තුළ කලල දෙකක් හැදෙන්නේ. ඒතර ඒක ඇත්තටම ටිකක් අසීරු ක්‍රියාවලියක්. මව පැත්තෙන් ගත්තාම වුණත් එයාට ඒ පෝෂක ද්‍රව්‍ය ඒවා නිසි ආකාරව ලබා දීම ගැටලුවක් වෙනවා. හරි. දැන් සමහරක් වෙලාවට හිතන්නකෝ දැන් ආර්ථික තත්ත්වය අඩු කෙනෙක් කියලා. ඒතර එයාට දැන් අනිත් කෙනෙකුට නම් ගැටලුවක් නැහැ. කොහොම හරි කෑම බීමේ පෝෂක ද්‍රව්‍ය වැඩි කරලා අරගෙන දරුවෝ දෙන නිෂ්පාදනය කරගන්න පුළුවන්. නමුත් එහෙම ප්‍රශ්න තියෙනවා. හරි. ඒතර එහෙම අවස්ථාවකදී ඒක අසීරු තත්ත්වයක්. කොහොම හරි ඒක පුළුවන්. නමුත් අර ස්වභාවික ක්‍රියාවලියෙන් වළක්වලා තියෙනවා මේ විදිහට නැවත වතාවක් චූනිකාවක් විකසනය වීම ආරම්භ කිරීම වළක්වනවා ඒ ගර්භණී කාලය තුලදී. හරි. හැදෙන්න දෙන්නේ නැහැ. යන ඒ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් මේ HCG දායක වෙනවා. පෝෂක බ්ලාස්ට අඟුලිකා විසින් නිපදවන HCG වැදගත් වෙනවා.
එයාට LH වල වගේ කාර්යභාරයක් කරලා මොනවා කරනවද? පීත දේහය පවත්වා ගන්නවා. පීත දේහය පවත්වා ගන්නකොට යහමින් ප්‍රොජෙස්ටරෝන් තියෙනවා. ඒ අනුව මොනවා හැදෙන්නේ නැද්ද? ආපහු GnRH හැදෙන්නේ නැහැ. මොකද ප්‍රොජෙස්ටරෝන් තියෙද්දි GnRH හයිපොතලමස් මත පින බලපෑමක් ඇති කරන නිසා. તો GnRH හැදෙන්නේ නැති වුණාම FSH LH නැහැ. ඒ නිසා සිවුනිකා පරිණත වෙන්නේ නැහැ. යනවා ඒ ක්‍රියාවලිය ටික කරනවා මේ කෝෂ ග්‍රාස්තිය මත. හරි. එතකොට ඒ අනුව ඔය දේවල් ටික වුණේ ඊළඟට දැන් මේකෙදි තවදුරටත් මේ ඇතුල් සෛල පිට කියන අවස්ථාව දැන් මෙතෙන් ඇවිල්ලා හරි. එයා විකසනය වෙන්න ගන්නවා මේ විදිහට ස්තර තුනකට පටක ස්තර තුනකට. මේ පටක ස්තර තුනත් ඔයගොල්ලෝ දන්නවා මොනවද කියන එක. බහිස්චර්මය, මධ්‍ය චර්මය සහ අන්තස්චර්මය කියන. හරි. ඒ විදිහට පටක ස්තර තුනකට මේ ඇතුළු සෛල පිට එහෙම නැත්නම් මෙයාගේ තියෙන දැන් මේ කලලේ විකසනය දැන් තමයි දැන් මේ ආරම්භ වෙන්නේ ටික ටික. මේකට අපි කියනවා ගැස්ට්‍රුලි භවනය කියලා. ගැස්ට්‍රුලි භවනය වෙන්න පටන් ගන්නවා කියනවා. ඉතින් එහෙම වෙලා කලලේ ආරම්භ වීම සිද්ධ වෙනවා. ඒකට ඒ විතරක් නෙමෙයි කලල පටල මානව කලල පටල විකසනය වීම මෙතෙන්දීම සිද්ධ වෙනවා. එක් පැත්තකින් මේ සෛල පිට ආශ්‍රිතව මේ විදිහේ පටක ස්තර තුනක් ඇති වෙලා ගැස්ට්‍රුලි භවනය සිද්ධ වෙලා එතනින් එයා කලලය විකසනය කරන්න ක්‍රියාත්මක වෙනකොට ඒ අතරතුර ඊට අදාළ සංඝටක සාධක සපුරන්නට මේ කෝෂබ්ලාස්ටය මගින් සහ එන්ඩෝමෙට්‍රියමේ යම් යම් පටක මගින් ඒවා එකතු වෙලා හදනවා මෙන්න මේ කියන කලල පටල මානව කලල පටල නිර්මාණය කරනවා. ඔය කියන කලල පටල වර්ග තියෙනවා හතරක්. ප්‍රධාන වශයෙන් ප්‍රධාන කලල පටල හතරක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් අපි කතා කරන්න ඕනේ. මේ රූපේ මම මේ තියා ගන්නවා. මේ ටික අපි එතන අයින් කරමු. මෙතනින් දැන් අන්තර්චර්මය මධ්‍ය චර්මය ඒවෙන් අවයව වෙන්නේ කොහොමද? ඒ කතාව ඕගොල්ලන් ලොකුවට නැහැ. ඒවා කලින් එහෙම තියක් තිබුණා. මොකද දැන් එහෙම නැහැ. නිකන් මේ පටල තුනක් ඇති වෙනවා කියලා දැනගත්තාම ඒක තව මොනවා වැඩි විස්තරයක් දෙනවා. මම කිව්වේ බාහිර චර්මය මධ්‍ය චර්මය අන්තර්චර්මය තමයි මේ පටල තුන ඇති වෙන්නේ. හරි එතනින් යාට ලොකු අවස්ථාවක් නැහැ. ඒ නැත්නම් ඒ දැන් ඒකේ අන්තස්කර්මය ඇති වෙන්නේ මොනවද? මධ්‍ය චර්මය ඇති වෙන්නේ මොනවද? එහෙමත් තියෙනවා. හරි. එහෙම වෙන්න එපා. ඉතින් කලලය ඇදෙති කලලේ යන්නේ මොනවද කියලා දැනගන්න. ඉතින් ඔයගොල්ලන්ට උරට මේක ගෙන යන්නේ නැහැ. හරි. මේ කලල පටල විදිහට තියෙනවා මෙන්න මෙහෙම. මේ කලල පටල ටික මම අඳින්නම්. පොඩි රූප සටහනක්. ඔයගොල්ලන්ට වඩා පැහැදිලි වෙයි ඒක. මේ කලල පටල හතර ප්‍රධාන වශයෙන් අපි නම් කරගෙන යමු මුලින්ම. පළවෙනි එක කෝරියම් ඊළඟට කලලා වාරය ඊට පස්සේ බීජාන්න මඩිය ආපහු තියෙනවා අලින්තය නෙමෙයි අලින්තය කියන මෙන්න මේ කලල පටල හතර තමයි ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ. ඒ කලල පටල හතර මට මෙහෙම අඳින්න පුළුවන්. දැන් කලලය මෙහෙම මේ මුලින්ම නේද? ඒක ලොකු විකසනයක් නෑ. ඔය වගේ නිකන් ඔය වගේ විවරයක් කලලය සතෙක් වගේ හරි. ඕගොල්ලොත් එහෙම තමයි නවනට. මම සතෙක් වගේ තමයි පේන්නේ. එතන මේ කලලයටම සම්බන්ධ වෙලා වගේ තියෙනවා මෙන්න මේ කියන අලින්තය. මේකෙම ඇති වෙන විවරයක් විදිහට අපිට දකින්න පුළුවන් බීජාණු මඩියේ ඒවා පොඩි කලල පටල. මෙයා වටේට තියෙනවා කලලා වාරය. හරි. කලලා වාරික තරලය පිළිලා තියෙන කලලා වාරය. ඊළඟට ඒක වටේ තියෙනවා මොනවද වැස්ලි දෙනවා. හරි. ඔන්න ඔය වගේ තමයි කලල පටල අපිට දක්වන්න පුළුවන් වෙන්නේ දල වශයෙන්.
යනම මේ කලර පටලවල මේ විදිහට මම අතරන්න පුළුවන්. කෝරියම් තමයි මේ තියෙන්නේ. හරි. මම ඇන්දේ රැස් වගේ දැම්මේ මම ඒ කෝරියම්. හරි. මේ තමයි කෝරියම්. පළවෙනි එකට තියෙන කලර පටලයක් මේක. හරි. කෝරියම්. ඊට පස්සේ මේ අභ්‍යන්තර භ්‍රූණය වටා තියෙන එක තමයි කලලා වාරය කියන්නේ. ඊට පස්සේ මේ මොකද්ද? එක අලින්තය. හරි. මේක අලින්තය, මේක බීජාණු මණ්ඩය. මේක අලින්තය, මේක බීජාණු මණ්ඩය. ටික ලොකු එක බීජාණු මණ්ඩය. හරි, ඔන්න ඔය විදිහට තමයි කලර පටල ටික අපිට නිරූපණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට මේවා ප්‍රධාන වශයෙන්ම ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ ස්ථාරි කලලා වාරයේ මේකම තරලයක් පිළිලා තමයි තියෙන්නේ. මේ පටලේ ඒ කලලා වාරික තරලය කියලා අපි ඉගෙන තියෙනවා. ඒ මගින් භ්‍රූණය ප්‍රධාන වශයෙන් කම්පන වලින් ආරක්ෂා කිරීම සිද්ධ වෙනවා කලලා වාරික තරලය මගින් සහ කලලා වාරික. ඊළඟ කෝරියම් ප්‍රධාන වශයෙන්ම දායක වෙනවා. ඔයගොල්ලන්ට ඒක පැහැදිලි වෙනවා මෙතෙන්දී. මවගේ එන්ඩෝමෙට්‍රියමට සම්බන්ධ වෙලා ඒ පෝෂක ද්‍රව්‍ය ඒවා අවශෝෂණය කරන්න මෙන්න මේ කියන කෝරියම් තමයි. කෝරියම් කියන මේ අවස්ථාව තමයි වැදගත් වෙන්නේ. හරි. මේ එයාගේ ක්‍රියාවලිය විශේෂයෙන් පෝෂක ලබා ගැනීම මව හා සම්බන්ධය පවත්වා ගන්න පිටතින්ම තියෙන කෝරියම් මගින්. ඒතර ඒකෙන් මේ විදිහට මේ දාලා තියෙනවට අපිට කියන්න පුළුවන් කෝරියම් අංගුලිකා කියලා. කෝරියම් අංගුලිකා. ඒතර ඒවා මවගේ එන්ඩෝමෙට්‍රියමට ගිලා බැහැලා ඒ තුලින් පෝෂක ද්‍රව්‍ය ලබා ගැනීම. දැන් මේවා හොඳ රුධිර නාල රුධිර සැපීමක් කියන එන්ඩෝමෙට්‍රියමට. හරි. අපි අර කිව්වේ ගර්භාෂයේ චක්‍රයේදී හොඳට ගර්භාෂයේ පිටියේ වාහිනියමත් වෙනවා කියලා එන්ඩෝමෙට්‍රියම. ඒ අනුව ඒ ක්‍රියාවලිය වෙන්නේ මේ විදිහේ හොඳ රුධිර සැපීමක් දෙන කලලයට ලබා දීම සඳහා. ඒ වුණු කාර්යයෙන් ගත්තාම ප්‍රධාන වශයෙන් කෝරියමට ක්‍රියා කරන ප්‍රධාන කල පටලය වෙනවා ඒක. ද්‍රව්‍ය වමාරුව ඊට පස්සේ ප්‍රතිශක්ති ප්‍රතිචාර වලින් භ්‍රූණය ආරක්ෂා කිරීම සහ HCG නිපදවීම කියන ක්‍රියාවලිය තුන. කෝරියම් වලින් කරන ක්‍රියාවලිය තුනයි. එකක් ද්‍රව්‍ය වමාරුව, ආපහු ප්‍රතිශක්ති ප්‍රතිචාර වලින් ආරක්ෂා කිරීම, ප්‍රතිශක්ති ප්‍රතිචාර වලින් ආරක්ෂා කිරීම, ආපහු HCG නිපදවීම. ප්‍රතිශක්ති ප්‍රතිචාරණය ආරක්ෂා කරනවා කියලා කියන්නේ දැන් මව මේ භ්‍රූණයාගේ සහ මවගේ ගත්තයින් පස්සේ විවිධ වෙනස්කම් තියෙනවා. අපි 100%ක් මවට සරසම නැහැ අම්මට. එයාගේ DNA ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. පියාගේ DNA සහිත සෛල වලින් භ්‍රූණය හැදිලා තියෙන යම් වර්ධයේ ප්‍රමාණයක් පියාගේ DNA පියාගේ සුක්‍රන් වලින් ආපු DNA. ඒ අනුව ওই විදිහට යම් කිසි මට්ටමක ආගන්තුක බවක් තියෙනවා මේ භ්‍රූණය තුළ. නමුත් එහෙමයි කියලා මේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම විසින් මේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ස්වභාවිකව ඒ ක්‍රියාවලිය සකස් වෙලා තියෙන ආකාරය අනුව. ඊළඟට SCG නිපදීම ගැන අපි කතා කරා. ඒත් මේකෙදී ඊට පස්සේ කලලා වාරය මගින් ප්‍රධාන වශයෙන් කම්පන අවශෝෂණය කිරීමත් ඒ වගේම වියදීම ආරක්ෂා කිරීමත් සිද්ධ වෙනවා. මේක වියදීමෙන් ආරක්ෂා වෙනවා. වියදීමෙන් ආරක්ෂා කිරීම. ඊට පස්සේ බීජාණු මඩිය කියන එක ගත්තොත් බීජාණු මඩිය ප්‍රධාන වශයෙන් ක්‍රියා කරනවා රතු රුධිර සෛල නිෂ්පාදනය. රතු රුධිර සෛල නිෂ්පාදනය හා භ්‍රූණය තුළ ඒවැ ක්‍රියාකාරීත්වය තියාගෙන යන්න මේ බීජාණු මඩිය කියන එක දායක වෙනවා. කවුරු විකසනය වෙනකන් අක්මාව විකසනය වෙනකන්. ඊට පස්සේ අක්මාවේ ක්‍රියාවලිය බාර ගන්නවා. එතකන් විශේෂයෙන් මේ රුධිර සෛල වල පාලනය කරන්නේ බීජාණු මඩිය විසින්. ඊළඟට විකසනය වන ඩිම්බ කෝෂ හෝ වෘෂණ වෙත චලනය වන මූලික ජනමාංශය ඇති කරනවා. මෙයාගේ තව කාර්යභාරයක් තමයි විකසනය වෙන මේ වෘෂණ හෝ ඩිම්බ කෝෂ වලට මූලික ජනමාංශය යවනවා. මෙයා සෛල හදාද ඒ තැන් වලට මෙයාගේ තියෙන ඒවා යවන එක මෙයා කරනවා කවුද බීජාණු මඩිය. ඒ ක්‍රියාවලිය දෙකයි යාගේ රුධිර සෛල වල යාමනයක් කරනවා එයා. ඊට අමතරව මූලික ජනමාංශය ඇති කිරීම සිද්ධ කරනවා. ඇති කරලා ඒ අවයව වලට ඒවා යොමු කිරීම සිද්ධ කරනවා. ඊට පස්සේ අලින්තය මගින් ප්‍රධාන වශයෙන්ම
බීජාණු මඩියටම සම්බන්ධ කුඩා කොටසක් විදිහට තියෙන කුඩා මල්ලක් විදිහට කියලා කියනවා. ඒකෙදි රුධිරය විකසනය වීමට අදාළව එයාගේ දායකත්වයක් තියෙනවා අලින්දේ විදිහටම. ඒ වගේම තමයි මුත්‍රාශය. මුත්‍රාශය විකසනයේ අදාළව කියලා කියනවා අලින්දේ. කාර්යය මොනවාද? කෝඩින් කාර්යයන් ද්‍රව්‍ය හෝමාරු ප්‍රතිචක්‍රිතයන් ගුණය ආරක්ෂා කිරීම හා SCG ශ්‍රාවය කිරීම. කලල ආහාරයේ කාර්යය මොනවාද? පෝෂක මේ කම්පන හා අවශෝෂණය කිරීම, වියලීමෙන් ආරක්ෂා කිරීම. ඊට පස්සේ බීජාණු වලින් රුධිර සෛලවල යාමනයක් සිද්ධ කිරීම, ඊට අමතරව මූලික ජන්මාණු සෛල ඇති කිරීම. අලින්දේ කාර්යභාරය තමයි මොනවාද? රුධිර සෛලවල විකසනය සිදු කිරීමත් ඒ වගේම මුත්‍රාශය විකසනය කිරීම. ඒ පටක දෙක ටිකක් කුඩා කොටස් දෙකක්. නමුත් ඒවා වැදගත්. ඔය තමයි කලල පටල හතර. ප්‍රධාන වශයෙන් ඇති වෙන මානව විකසනය. හරි. ඊට පස්සේ අපි කතා කරනවා කලල බන්ධය. දැන් මෙහෙම දැන් මෙතෙන්දී හරි මෙහෙම දෙයක් වෙනවා. දැන් සති දෙකක් හතරක් හරි. පළමු සති දෙක හතර week සති දෙකක් හතරක් වගේ යනකම් දැන් වෙන්නේ මෙහෙමනේ. මොරුලාව ඇවිල්ලා ඊට පස්සේ බ්‍රාස්ට් පෝස්ට් එක හදලා එයා මේ එන්ඩෝමෙට්‍රියම් විත්තිය ගිලී යනවා වගේ වෙනවා. ඒ කියන්නේ කෙලින්ම ඒ කාලේ යනකම් හරි සති දෙකක් හතරක් වගේ යනකම් මෙයා කෙලින්ම එන්ඩෝමෙට්‍රියම් තමයි ඒ අදාළ පෝෂණය ලබා ගැනීම හෝ වේවා නැත්නම් අපද්‍රව්‍ය බැහැර කිරීම හෝ වේවා ඒ දේවල් කරන්නේ සති දෙකක් හතරක් යනකම් කෙලින්ම මේ මවගේ තියෙන එන්ඩෝමෙට්‍රියම්ට සම්බන්ධ වෙනවා. සම්බන්ධය පවත්වා ගන්න එහෙම. දැන් ඊට පස්සේ ඒ තුල තව විකසනය වෙනවා විශේෂිත ව්‍යුහයක් කලල බන්ධය කියලා. ඒ කලල බන්ධය කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මෙහෙම තියෙනවා නම් මවගේ එන්ඩෝමෙට්‍රියම් මේකෙන් එනවා ඊට පස්සේ භ්‍රූණයට අදාළව එයා හදනවා මෙන්න මේ වගේ අංගුලිකා වගේ ස්වරූපයකින් යුක්ත නිකන් මේක හරියට නිකන් ප්‍රාක්‍රිකක් වගේ නේද? මෙන්න මේ විදිහට ඊට පස්සේ භ්‍රූණයාව මේකට සම්බන්ධ වෙනවා. මේ භ්‍රූණයා නම් මෙයාගේ අන්න සම්බන්ධය තියෙනවා දැන් කලල බන්ධය වගේ. ඒතර මේකට මෙයා දායක වෙන කොටස් දෙකක් ප්‍රධාන වශයෙන් හරිද? කෝරියම් භ්‍රූණයාගේ තියෙන කෝරියම් අංගුලිකා සහ මවගේ එන්ඩෝමෙට්‍රියම්. අපි කතා කරන්නේ මේ හරි කෝරියම් මෙතනින් මේ වගේ තැනකින් මොකද මේකෙම සම්බන්ධය තියෙනවා අනිත් පැති වලින් සම්බන්ධය නැතුව යනවා. හරි මෙතනින් සම්බන්ධය පවත්වා ගන්නවා කෝරියම් අංගුලිකා මගින් සහ මවගේ එන්ඩෝමෙට්‍රියම්. මේ වගේ මවගේ එන්ඩෝමෙට්‍රියම් ගර්භාෂය. මේව ලොකුවට ගර්භාෂය කියලා හිතාගන්න. මේ තියෙන ගර්භාෂය මව. හරි මොන විදියට සම්බන්ධයක් එනවා එතකොට කලල බන්ධය මගින්. මේ ආශ්‍රිතව විශාල රුධිර වාහිනී ප්‍රමාණයක් වාහිනී මත වෙලා තියෙනවා. වාහිනී වලින් රුධිර දීලා තියෙනවා. හරි කලල බන්ධයේ ඒතකොට තියෙනවා ශිරා ධමනී. හරි මේකට හොඳ ධමනී ප්‍රතිමයක්. ඒතකොට මෙතන තියෙනවා මෙයාගේ ධමනී වලින් සකස් වෙලා ඊට පස්සේ මාතෘ පැත්තෙන් ඒවට ධමනී සම්බන්ධ වෙලා තියෙනවා. ඒ මගින් මොන වෙනවද? ඒ දෙකේ තියෙන රුධිරයේ මිශ්‍ර වීම සිද්ධ වෙනවා කලල බන්ධය ආශ්‍රිතව. ඒ රුධිරයේ මිශ්‍ර වෙනවා කියලා කියන්නේ භ්‍රූණ රුධිරය හා මාගේ රුධිරය එකට මිශ්‍ර වෙන්නේ අර කරපොත්තගේ වගේ හරි එහෙම කරන මේ කියන්නේ මේ රුධිරයේ කේශනාලිකා හරහා විසරණය වීම සිද්ධ වෙනවා. එතකොට මේ පෝෂක ද්‍රව්‍ය මවගෙන් භ්‍රූණයට යන්න පුළුවන්. භ්‍රූණයාගේ තියෙන අපද්‍රව්‍ය ආදී මවට යන්න පුළුවන්. මොකද අපද්‍රව්‍ය මෙතන එකස් වෙන්න බෑනේ. මව තමයි ඒවා පිට කරන්නේ. එයාට පිට කරන්න බෑනේ ඉදිරියට. ඒතොර යනුව පෝෂක ද්‍රව්‍ය භ්‍රූණය ඇතුළට ගමන් කිරීම ඊට පස්සේ මව තුළට අපද්‍රව්‍ය වගේ දේවල් යෑම ආරක්ෂාව දැන් ප්‍රතිදේහ වගේ දේවල් මව තුළ නිපදවන ප්‍රතිදේහ වගේ දේවල් අපි අර ප්‍රතිශක්තිය කතා කරා මේ කලල බන්ධය හරහා භ්‍රූණය තුළට මවගෙන් යනවා ප්‍රතිශක්තිය. ඒ මගින් භ්‍රූණය තුළ යම් ප්‍රතිශක්තියක් ඇති වෙනවා ව්‍යාධියන්කින්ට ආදී අදාළව.
මේ සම්බන්ධය මේක කලල බන්ධය. හරි. මේ තමයි කලල බන්ධය. මට නම් කරන්න පුළුවන් කලල බන්ධය කියලා. මේ මොකද? එතකොට මේ භ්‍රූණයා සහ මාගේ කලල බන්ධය, භ්‍රූණයා සහ කලල බන්ධය අතර සම්බන්ධය තියගන්න එක අපි කියනවා පෙකණික. හරි. ඒතර මෙතනින් මේ ඇති වුණාම පෙකණික වලත් එක තමයි දරුවෙක් උපදින්නේ. එතකොට ඒක කැපීමක් සිදු කරලා නේද? දෙපැත්තෙන් ගැට ගාලා කැපීමක් සිදු කරනවා. එතකොට තමයි උදරේ තියෙන්නේ නේද? කොටසක් ඒකට කියන්නේ. හරි. ඊට පස්සේ මේකෙන් කලල බන්ධය හරහා වෙන ක්‍රියාවලිය මොනවද කියන එක ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න ඕනේ. අපි කලින් කතා කරා වගේ සමාන පොඩි එකක් හදාගන්න. කලල බන්ධයේ මොනවද කියන කාර්යභාරය. එක පෝෂක හෝමාරුව, ඊට පස්සේ අපද්‍රව්‍ය හෝමාරුව, මේ භ්‍රූණය තුළින් මවට අපද්‍රව්‍ය හෝමාරුව, ඊට පස්සේ ප්‍රතිශක්තිය, භ්‍රූණයේ ප්‍රතිශක්තිය ඇති කිරීම, අපව HCG ස්‍රාවය. ඒක දිගටම පවත්වාගෙන යනවා කවුරු මගින්ද? කලල බන්ධය මගින්. මේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් වෙනවා ද්‍රව්‍ය හෝමාරුව විදිහට ප්‍රධාන වශයෙන් පෝෂක ද්‍රව්‍ය විතරක් නෙමෙයි ශ්වසන වායු හරි පෝෂක ද්‍රව්‍ය ඒ සියල්ලම අපද්‍රව්‍යත් අදාළ වෙන ද්‍රව්‍ය පරිමාණයට අදාළව. හොඳයි. එහෙනම් ඒ දේ තුලින් ඊට පස්සේ පෙකණික වල තුලින් සම්බන්ධය දිගටම තියා ගන්නවා. ඉතින් පෙකණික වල ඔස්සේ මේ සිරා දමන සම්බන්ධය ඔහොම තියෙනවා. ඒවට කියනවා පෙකණික දමනය හා පෙකණික ශිරා කියලා කියන්න පුළුවන් අපිට පෙකණික වල හරහා යන දමනය හා ශිරාව. ඒ අනුව උතනින් ඒ කොටස සමාප්ත වෙනවා. එතකොට ටිකක් අපිට වැඩි වෙලාවක් ගියා ඒ කොටසට. හරි. කොහොම වුණත් ඕගොල්ලන්ට දැන් මේ කොටස මම හිතනවා සාර්ථකව ගැටලුවක් නැතුව ඇති කියලා. ඒකෙන් අපි කතා කරේ ප්‍රධාන වශයෙන්ම ස්ත්‍රී ප්‍රජනක චක්‍රය සහ එහි හෝමෝනමය යාමනය අවසානයේ මේ විදිහට විකසනය කොහොමද මානවයා තුළ සිද්ධ වෙන්නේ කියන එක. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා මේ පාඩමේ ඉතිරි පොඩි කොටස් ටික ගර්භණීභාවය සහ ප්‍රජනක පද්ධතිය සම්බන්ධ තියෙන උපත් පාලන ක්‍රම රෝග සමහරක් දේවල් සම්බන්ධයෙන් පොඩි විස්තරයක් තියෙනවා. ඒක ඊළඟ වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරනවා. නැත්නම් සියලු දෙනාටම අයබෝවන්.